හොඳයි තෙරුවන් සරණයි සියලු දෙනාටම කවුරුත් සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากัมนังสัมปุณัง ආමභන්තේ ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි กามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි สุรามีระยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ติสารเนนสันทิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปมาเดนสัมปาเดตัมหัง ආමභන්තේ සාදු 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 ဟොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන කවුරුත් ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගත්තේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්වට කවුරුත් සිහිය පිහිටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම දේශනා කරා මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ වගේම ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
අවබෝධ කරගත්ත ඒ උතුම්සේ සද්ධර්මය මේ ලෝකයේ පවතින්නේ තිතාම කලාතුරකින්. ඒ වගේ මේ උතුම්සේ සද්ධර්මය නිවැරදිව දේශනා කරනයි ලෝකයේ පහළ වෙන්නේ තිතාමත්ම කලාතුරකින්. ඒවගේ මේ දේශනා කරපු ධර්මය ශ්‍රවණය කරලා නිවැරදි ලෙස තේරුම් අරගෙන ඊට අනුකූලව කටයුතු කරනයි ලෝකයේ පහළ වෙන්නේ තිතාම කලාතුරකින්. එතර මේ ලෝකයේ පරම දුර්ලභ කාරණ අපේ ජීවිතයට සම්මුඛ වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේගේ ධර්මය මේ මිහි පිට පවතින වෙලාවකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබිලා කල්්‍යාන මිත්‍ර ඇසුරතුරින්ගේ ධර්මය අපි ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව අපිට කටයුතු කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අපි මේ ලැබුවාව මේ පරම දුර්ලභ අවස්ථාව මේ ප්‍රතිලාභය අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්න පුළුවන් කමක් නෑ. හේතුව තමයි මේ ජීවිතය කියන්නේ හරිම තාවකාලිකයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ තනාගතයන පිණිබිඩක් වගේ. තනාගතයන පිණිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. ඒ වගේ අපේ ජීවිතයත් ඕනම මොහොතක මරණයට පත්වෙන්න පුළන් කිසිම අයියක් හත්තියක් නෑ. ඒවගේම ජීවිතය ගත්තාම කඳ මුදුනකින් ගලන ගංගාවක් වගේ කඳු මුදලින් ගලන ගංගාව හැම මොහොතේම පහලට ගලනවා. කිසිම මොහොතක් නතරවීමක් නැහැ. අපේ ජීවිතයත් එහෙමයි මේ කිවන හැම තත්පරයක් පාසාම විනාඩියක් පාසාම ජීවිතය ක්‍රමාණුපූරුව ගලාගෙන යන්නේ මරණයටයි නතරවීමක් නැහැ. ජීවිතය වගේ හරියට මරණයට කැපුණු ගවයෙක් වගේ ගවයෙක් මරණයට වදයට ඇරයි යනකොට වදකස්ථානයට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලංවෙන්නේ මරණයටයි. අපේ ජීවිතයත් එහෙමයි මේ කිවෙන හැම දවසක් පාසාම රාත්‍රයක් පාසාම පැයක් විනාඩියත් තප්පරයක් පාසාම ජීවිතය ගලාගෙන යන්න මරණයටයි කිසිම නතරවීමක් නැහැ. ඒවගේම මේ ජීවිතය ගත්තාම් හරියට දියදීලක් වගේ දියදීල වහා මේක නොමැක නිරයකවදාකෝ දකිට ලැබෙන නැහැ. මේ විදිට ගත්තහම ජීවිතය කිසිම හරියක් අත්තිය නැති වේගෙන් මරණය කරායන මාර්ණය කරාපිය මන්නගන මරණය මැකී යන ජීවිතයක්. මරණය අපිට ඕනම මොහොතක නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඔය කණපනාහාර පාන බැරි වෙලාවක් වසක් විසක්ුණොත් මැරෙන්න්න පුළුවන්. සතෙක් සර්පය දෂ්ටකරොත් මැරෙන්න්න පුළුවන් මනුෂ අමනුෂ්‍ය කරදරුවට ලක්වුණොත් මැරෙන්න්න පුළුවන්. වාත පිතසෙම තුන්දොස් කිපුණොත් මැරෙන්න්න පුළුවන්. ඒ වගේම පරිහරණය කරන නොයේ දේවල් මුල් කරගෙන මරණයට පත්වෙන්න පුළුවන්. බාහිරව ඇතිරුණේ කෘපත්ති කරදර මුල් කරගෙන මරණයට පත්වෙන්න පුළුවන්. නිසාපි ගත කරන්න අපේ ජීවිතයේ අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන මාසකීපේ සතිකීපේ දින කීපේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට අවසාන දවස වෙන්නටත් පුළුවන්. එම නිසාම අපේ මේ අවසාන බණයසීම දෙසුම වෙන්න පුළුවන්. ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක්ගේ ධර්මය මේ ලෝකෙ පවතින්නේ තාමත්ම කලාතුරකින් ඒ ධර්මය අපිට අහන් ලැබෙන්නේ තිතා කලාතුරකින් මේ මොහොත අපට ධර්මය ශ්‍රවනය කරන්ට භාග්‍ය වාසනා උදාපත් වෙලා තියෙනවා. එනිසාපේ මනස බාහිර අරමුණුවලට යන්න නොදී මේ කියවෙන හැම බණපදයක් පාසාම අපේ මනස ඒයට යොමු කරගෙන මේ ධර්මය මං අවබෝධ කරගන්නවා කියන දැති අධිෂ්ඨානය ඇති කරගෙන අපි භාගතුන් වහන්සේගේ ඒ උතුම් අවවාද යනු ශාසනාව සවනය කිරීම සඳහා කවුරුත් සාධකාරයක් පවත්තු. සාධූ සාධූ සාධූ.
නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කුල්ලූපමං වූ භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිත්තරනත්ථාය නෝගහනත්ථාය තන්සුනාත සාතුකං මනසි කරෝත භාසිස්සාමීති ඒවම් භන්තේ තුකියෝතේ බික්ඛු භගවතු පච්චස්සු සුම් භගවාය තදවෝච සද්ධාවන්ත කාරුණික පින්නතුනි අද දිනේදීත් අපි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ධර්මය ශ්‍රවණය කළා ඒ කාරණා අපේ සිතේ දරාගෙන ඒවා පිනුවණින් විමසලා අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒට අනුකූලව ජීවත් වෙලා අපි මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න අවස්ථාවක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ වටිනා සූත්‍රයක් අපි ඒ දිනේදී සාකච්ඡා කරා. ඒ දේශනය අලගල්දූපම සූත්‍රය. ඒකම කොටසක් අදත් අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්නට යෙදුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ දේශනයේ දේශනා කරන්නේ සැවැත් නුවර ජේතවනාරාමි වැඩින් අවස්ථාවක අලගත්ත කියල කියන්නේ සර්පයාට සර්පය උපමා කරගෙන දේශනා කරපින්දා අලගත් දූපම සූත්‍රය නමින් මේක හඳුන්නනවා. දර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩිඉන්න කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ප්‍රකාශ කරපු දෘෂ්ටිය මතයක් මුළු කරගෙන තමයි මේ දේශනය දේශනා කරන්ට හේතුනේ. අරිෂ්ඨ කියල බිස්වක් බොහෝ අය ඉතිරේ නිතරම් ප්‍රකාශ කරන්න හැදුවයි වගේ මතයක් හැටියට එය ප්‍රකාශ කරා තතාහන් ධම්මන් දේශිතන් ආජානාමි මම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය දන්නවා. යතා ඒමේ අන්තරායිකා ධම්මා අන්තරායිකා බුත්තා භගවතා තේ පටිසේවතු නාලං අන්තරායාති භාග්‍යවතුන් වහන්සේ යනතුරුයි කියලා කර දේශනා කරපුවා මටනං ඒවා සේවනය කිරීමෙන් එහෙම අනතුරා නැතේ කියල මේ විදිට කියාගෙන ගියා. ති මේ අහපු බොහෝ බිස්වුන් වහන්සේ ලැවිල්ලා කරුණු ගොඩා කියල මතක් කරල දුන්න එහෙම කියන්න එපා. භාගතුන් වහන්සේම කාටුවත් දේශනා කරලනෑ භාගතුන් වහන්සේ නොඒ කාකාරයට මේ අන්තරායක ධර්ම අන්තරායක හැටියටමයි නොයෙක් විදිහට පෙනලා තියන්නේ. ඉතිං උන්වහන්සේ මේ කාමය සම්බන්ධවත් මේ කාමය කියන්වේ ස්වල් පාස්වාදය ඇති බහෝ දුක් ඇති දෙයක් නිසා කාමය හරියට ඇට කැල්ලක් වගේ ඒ වගේම කාමී කැන්න මස්ව දැල්ලක් වගේ තින සුලක් වගේ කර මේ විදියට කාමයේ ආදීනෝ නොයෙක් විදියට දේශනා කරල තින ඒ නිසා ආදීනු කාටවත් නැතේ කියල කියන්න පුළුවන්කමක් නෑ. නොය කරුණු කාරණා කිවත් ඒ ස්වාමීන් වහන්සේ මතේ අතහැරිය නෑ. ඉතින් ඊට පස්ස විස්සුන් වහන්සේ භාගතුන් වහන්සේ මතක් කරා උන්වහන්සේ ගෙන්නලා පස්න කරා ඒ වෙලාවෙත් මතක් කරේ ඒ විදිහට මතයි මංභාගතුන් වහන්සේ දන්න ධර්මය දන්න මේ විදියටයි අන්තරායක ධර්මනම් මට කිසි මනතුරා නැතේ කියල ඇති බුදුරජාණන් වහන්සේත් කියල කිබ්දේ මතක් කරා හිස්පුරුෂය කාටද මම ඒ විදියට ධර්ම දේශනා කරලා තියෙන්නේ භාගතුන් වහන්සේ අනතුරු කියපවා ඒ දියට අනතුරු තමයි ඒක කාටුව වෙනස් කරන්න පුළුවන්කමක් නෑ. ඉති මේ විදියට බුදුරජාණන් වහන්සේත් නොයෙක් විදියට දේශනා කරත් මේ අරිෂ්ඨ විශ්ව තමන්ගේ මතය අතහැරියේ නෑ. ඉතින් ඒ වෙලා භාගවත් බුදුරජාණන් වහන්සේ බිස්සුන් වහන්සේලාගෙන් අහනවා මහණනි මේ අරිෂ්ඨ විශ්ව මිහි ශාසනය උණුසුමුවත් ලබල තියෙනවාති ලෙතුර කියනවා ස්වාමීණී මේ අරිෂ්ඨ විශ්ව මේ ශාසනය උණුසුමුවත් ලබපු නැති කෙනෙක්. ඒ වෙලා මේ විශ්ව තුස්නීම් භූත වුණා බිම්බලාගෙන කිසිවක් කතා කරන්න ඇතුව කල්පනා කරමින් බිම්බලාගෙනම හිටිය මෙහෙම ඉන්නවා දැකල භාගතුන් වහන්සේ ඇහව බිශ්ව ඔබ
මේ ප්‍රකට වෙන්න නේද මේ දේවල් කරේ. ඉතින් ඒ නිසා මම මේ වෙලාවේ විසුන්ගේ මේ ධර්ම මේ කරුණු පිළිබඳව විමසනවා කියලා වගේ දෘෂ්ටිය පිළිබඳව විසුන්ගේ විමසනවා කියලා ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ විසුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ අරිෂ්ඨ විශ්ව මේ ගත්ත මතය තුළින් තමන්ගේ ජීවිතයට බොහෝ පෞරස් කරගන්නවා ඒ වගේම ලෝකයටත් පෞරස් කරගන්න පරිසරය හදලා දෙනවා තථාගතයන් වහන්සේට ඊට පස්සේ අභූතේ චෝදනා කරනවා බොහෝ පෞරස් කරගන්නවා ඉතින් අනේ නොයේ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මතා මේ අන්තරායක ධර්ම අන්තරායක හැටියට දේශනා කරන්නේ කියලා උන්වහන්සේ පෙන්නනවා ඉතින් යම් කිසි කෙනෙකේවා වැරදි විදිහට ප්‍රකාශ කරොත් ඒ අයට බොහෝ කාලයක් දුක අයහපත පිණිස හේතු වෙනවා කියලා උන්වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා ඉද බික්කවේ ඒකච්චෝ පුච්චලෝ ධම්මං පරියාපනන්ති මේ ශාසනය තුල ඇතැම් අය මේ ධර්මය පුරුදු පුහුණු කරනවා ධර්මය ඉගෙන ගන්නවා සෝ තුත්ත ගෙය්‍යං ව්‍යාකරණං ගාතං උදානං ඉතුත්තකං ජාතකං අපූත ධම්මං වේදල්ලං උන්වහන්සේ වැඩ ඉන්න කාලේ ධර්මය නවාංග ශාස්ත්‍ර ශාසනය කියලා අංග 9කට තමයි බෙදලා තිබුණේ. ඒතර මේ නවාංග ශාස්ත්‍ර ශාසනය හැටියට තිබුණු මේ ධර්මයේ ඒ කාලේ අය ඉගෙන කියාගත්තා. ඒ ධර්මයේ ඉගෙන ගත්තා. ඒ ධර්මයේ ඉගෙනගෙන මේ තේසන් ධම්මානම් පඤ්ඤා යතං නපපරික්කති. ඒ ධර්ම ඉගෙනගෙන නුවණින් යුතුව ඒකේ අර්ථ විමසන්නේ නැහැ. තේසන්තේ ධම්මං පඤ්ඤා යත්තං අනුපවරික්ඛන්තේ අය ඒ අහපු ධර්මයේ නුවණින් යුතුව අර්ථ විමසන්නේ නැති නිසා න නිජ්ජානක් කමන්තේ ධර්මයේ අයට වැටෙන්නේ නැහැ. තේ උපාරම්භාන සංසංගේ අය වැරදි අඩුපාඩු හොයන්න තමයි බණ ඉගෙන ගන්නේ. අනුත්යගේ දේවල් වලට වැරදි පෙන්වන්න අඩුපාඩු පෙන්වන්න ධර්ම ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් වාද විවාද පිණිස ඒ නැත්නම් ලාභ සත්කාර පිණිස මේ වගේ පටු අදහස් මුල් කරගෙන තමයි අය ධර්ම ඉගෙන ගන්න. හැබැයි මේ විදිහේ වැරදි මත තුල ඉඳගෙන මේ වාද විවාද කරන්න රණ්ඩු කරගන්න ප්‍රසිද්ධ වෙන්න ධර්මයේ කෙනෙක් ඉගෙන ගත්තොත් එයාට ඒක හිතසුව පිණිස හේතු වෙන්නේ. ධර්මයේ ඉගෙන ගත්තා කියලා එහෙම පිළිසිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒ අය ධර්ම ඉගෙන ගන්නවා ධර්ම පුහුණු කරනවා කඩපාඩම් කරන උපාදිත් ගන්න එහෙම ගත්තේ ආයේ කියලා එහෙම එයාට ඒක යහපත පිණිස හේතු වෙන්නේ නැහැ කියනවා. ඒක හරියට උපමාවට පෙන්නනවා. සර්පෙක් ඕන කෙනෙක් සර්පෙක් හොයාගෙන යනවා. සර්පෙක් හොයාගෙන යනකොට සර්පෙක් හම්බ වෙනවා. ඉතින් මෙයා එකපාරටම ගිහිල්ලා මොකද කරන්නේ? අවශ්‍යතාවය නිසා සර්පයා ගිහිල්ලා කන්දින් අල්ලනවා. අල්ලගත්ත ගමන් මොකද වෙන්නේ? සර්පයා ආපස්සට හැරිලා එයාගේ ශරීරය කොහෙට හරි දෂ්ට කරන. ඉතින් මේ මිනිසයා මරණයට මරණාසන්න දුකකට අනිවාර්යයෙන්ම පත් වෙනවා කියනවා. මොකද හේතුව සර්පයා වැරදි විදිහට අල්ලගත්ත නිසා. ඒ වගේ මේ ධර්මයේ ඉගෙන ගන්න කොහොමද ඉගෙන ගත්තා කියලා ඒ අයට මේ පිහිට පිළිසරණක් වෙන්නේ නැහැ. සමහර අය ඉගෙන ගන්න ක්‍රමයේ ඒ අයට විශාල බොහෝ කාලයක් අනර්ථ යහපත පිණිස හේතු වෙන පොඩි කාලයක් දීඝරත්තක් කියලා කියන්නේ බොහෝ කාලයක් ඒ අයට මේ ධර්මයේ වැඩි විදිහට පරිහරණය කරොත් අයහපත අනර්ථ පිණිස හේතු නැති මොදු අදහසින් මුළු ත්‍රිපිටකයේම කටපාඩම් කරත් ඒ අයට සතක් වෙන්නේ නැහැ. වාද විවාද කරන්න රණ්ඩු කරන්න ඊළඟට වැරදි පෙන්වන්න ලෝකයට පහර ගහන්න එමුදු අදහස් වලින් ඒ ධර්ම ඉගෙන ගත්තා කියලා ඒට සිතක් සාන්තියක් යහපතක් හේතු වෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ බික්කු ඒකච්චෝ කුලපුත්තෝ ධම්මං පරියාපනන්ති. ඒ වගේ මේ ශාසනයේ තවත් කුල පුත්‍රයන් ධර්මය මේ ඉගෙන ගන්නවා. සුත්ත ගෙය්‍යං ව්‍යාකරණං ගාතං උදානං ඉතුත්තකං ජාතකං අපූත ධම්ම වේදල. සුත්ත ගෙය්‍ය ව්‍යාකරණ ගාථා උදාන ඉතුත්තක ජාතක අපූත ධම්ම වේදල්ල කියන මේ නවාංග ශාස්ත්‍ර ශාසනයේ අය හොඳට ඉගෙන කියා ගන්නවා. ඒ අය ධර්ම ඉගෙනගෙන පඤ්ඤා යත්තං උපරේ අය විතර මොකරන්නේ අහපු ධර්මයේ නුවණින් යුතුව හොඳට අර්ථ විමසනවා. ධර්මයේ පිළිබඳ අර්ථ මතු කරලා බලනවා. තේ ධම්ම පරියාපුනිත්වා ඒ අය විදිහට අර්ථ විමසනවා. තේ
තේසන්තේ ධම්මා පඤ්ඤං අත්තාරූපපරික්ඛේ විදිහට ප්‍රඥාවෙන් අර්ථ විමසනකොට නිජානක්කමන්ති යටි ධර්මය වැටහෙනවා තේරෙනවා අවබෝධ වෙනවා තේන චේව උපාරාමාන සංසන් ධම්ම පරියයමේ මේ අනිත්‍යයට අඩුපාඩු දෙක පෙන්වන්න ධර්ම ඉගෙන ගන්නවා නෙවෙයි කියනවා. ඉතිවාද ප්‍රමෝක්ඛාන සංසං වාද වලින් නිදහස් වෙන්න මේ ධර්ම ඉගෙන ගන්නවත් නෙවෙයි මොනවාරි ප්‍රශ්නයක් අහුවොත් නැත්නම් වාදයක් ආවොත් ඒකෙන් ගැලවෙන්න කියලා ඉගෙන ගන්නවත් නෙවෙයි. වෙනත් පටු ලාභ සත්කාර ලබන්න කීර්ති ප්‍රශංසා ලබන්න සමාජයේ අගරුත්වයක් තැනක් ලබන්න ඉගෙන ගන්නවත් නෙවෙයි කියනවා. ඒ වගේම රැකී රස්සාව සඳහා යමක් උපයා ගන්න ධර්ම ඉගෙන ගන්නවා නෙවෙයි. සමහරවිට ධර්ම ඉගෙනගෙන ඒක රැකියාව කරොත් ඒ අයට ඒක යහපත වෙනස හේතු වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට විවිධ විදිහට මේ ධර්මය ඉගෙන ගන්න. නමුත් අර යහපත් ලෙස ඉගෙන ගන්න කෙනා මේ වගේ පටු අදහස් තියාගන්නේ නැහැ. තේසන්තේ ධම්මා සුද්ධහිතා ඒ විදිහට ධර්මය හරියට ඉගෙන ගත්ත නිසා නැත්නම් ධර්මය හරියට අල්ලගත්ත නිසා දීඝරත්තම් බොහෝ කාලයක් හිතාය සුඛාය සම්වත්තති බොහෝ කාලයක් හිතසුව පිණිස හේතු නැතම් කිස් හේතුයකට මොකද හේතුව සුද්ධහිතත්තා වික්වේ ධම්මාන මහන්නි ධර්මය හරියට ග්‍රහණය කරගත්ත අල්ලගත්තා ඒ නිසා තමයි එහෙම වෙන්නේ. ඒකටත් උපමාව පෙන්නනවා මහන්නනි කෙනෙකුට සර්පයෙක් හෝන වෙනවා. ඉතින් මේ සර්පයෙක් හෝනුනහම මෙයා මොකද කරන්නේ? සර්පයෙක් හොයාගෙන යනවා. හොයාගෙන යනකොට මෙයාට අහු වෙනවා සර්පයෙක් මේ දකිනවා. දැක්කට පස්සේ මෙයා මොකද කරන්නේ? අජපදේන දන්නේ නර මේ දෙපිලක් තියෙන ලීයකින් ඒක හරියට මේ එළුවෙකුගේ කුරයක් වගේ තියෙන ලීයක් අරගෙන ඒකින් ඔළුවට තියලා යා හිමීට සර්පයාවේ බෙල්ලෙන්ම අල්ලගන්නවා. ඉතින් එහෙම අල්ලගත්තොත් ඒකේ බෙල්ලෙන් අල්ලගත්තට පස්සේ ආය සර්පයාට දෂ්ට කරන්න මුකුත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යා සර්පයා දෂ්ට කරන්නේ නැහැ. යාගේ ශරීරයේ කුසීම තැනකට ඒ නිසා යා මරණයට මරණාසන්න දුක්කටපත් වෙන්නේ නැහැ. හේතුව තමයි සර්පයා හරි විදිහටම අල්ලගත්ත නිසා. අර ගී බෙල්ලෙන් අල්ලගත්ත නිසා අන්න යාට සර්පයාට දෂ්ට කරන්න පුළුවන් කමක් නැහැ. මුළු ශරීරයේ මතේ ඇගේ වෙලා ගත්තත් යාට දෂ්ට කරන්න සර්පයාට හැකියාවක් නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර කුල පුත්‍රයන් මේ ධර්මයේ හොඳට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ධර්මයේ හොඳට මොකද වෙන්නේ? අර්ථ විමසනවා. නිවනින්තර විමසනවා. විමසනකොට අර්ථ විමසනකොට ධම්මාන නිජ්ජානක්කමන්ති කියන ධර්මයේ වැටෙනවා. ඉතින් ඒ අය මේ වාද විවාද වලට හෝ ඊළඟට කෙනෙකුට කැපිලි කෙරෙලි දාන්න ධර්ම ඉගෙන ගන්නේ නැහැ. අඩුපාඩු පෙන්වන්න අඩුපාඩු දකින්න ධර්ම ඉගෙන ගන්නෙත් නැති නිසා එයාට ඒ ධර්ම ඉගෙන ගැනීම බොහෝ කාලයක් හිත සුව පිණිස හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ලෝකයේ සත්‍යයට මහා සිතක් සාන්තය සැනසෙල්ලක් ඇති කරලා දෙනවා. ඉතින් ධර්මයේ ඖෂධයක් වගේ පෙන්වන්නේ ධම්මෝෂධ සමන්නාති ධර්මය හා සමාන තවත් ඖෂධයක් නැහැ. මේ සංසාරයේ දිගින් දිගට ගෙනියන මේ කෙලෙස් ලෙඩ සනීප කරන්න ධර්මයට තරම් තවත් ඖෂධයක් මේකක් මේ ලෝකේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ශ්‍රාවකයෝ නිසා තාමත්ම පිරිසුදු හිතින් තමයි මේ ධර්මය ඉගෙන ගන්න ඕනේ. තමන්ගේම විමුක්තිය සඳහා තමන් වැරලෙන මේ දුකින් නිදහස් වීම සඳහාම තමයි ධර්මය ඉගෙන ගන්න. ඉලක්කයේ යුත්තේම නිතරම තමන් ඉලක්කය වෙන්න ඕනේ. මම මේ ධර්මය ඉගෙන ගන්නේ මේ හිතේ තියෙන රාග දේශ මොහ නැති කරන්න, මේ සංසාර දුක නැති කරන්න, මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නමයි මම මේ ධර්මය ඉගෙන ගන්නේ කියන මානසිකත්වය හැම මොහොතේම තියෙනවා. ඒතර තමයි ධර්මය අන්න හරියට අල්ලගත්ත වෙන්නේ. එහෙම නැත්නම් වාද විවාද කරන්න රණ්ඩු කරන්න වෙන්න ඊළඟට එක එකනාගේ අඩුපාඩු පෙන්වන්න ලාභ සත්කාර ලබන්න එමුදු අදහසින් ඉගෙන ගත්තොත් ඒක යට යහපතක් වෙන්නේ නැහැ. ධර්ම ඉගෙනගෙනත් ඊට පස්සේ වාදයටම පාවිච්චි කරනවා නම් විවාද වලට පාවිච්චි කරනවා නම් අනිත් අයට පහර ගහන්න ඒවට පාවිච්චි කරනවා නම් එයාට ඉගෙන ගත්තා ඒ කියලා ඒකෙන් වෙන්නේ නැහැ. මොකද ඒව තුලින් එයාට ගොඩාක් අකුසල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ මේ ධර්මයේ තමන්ගේ ප්‍රසිද්ධියට පාවිච්චි කරනවා. එතකොට ඒ ඉගෙන ගත්ත ධර්මයේ තමන්ට ඕන විදිහට අර්ථ සමයනවා. තමන්ට ඕන විදිහට කතා කරනවා.
ඊට පස්සේ යට එක බුද්ධ වචනයක් එක වචනයක් කවුරල වැරද්දුවොත්තේම ඒක යාට ලේසි වෙන්නේ නෑ ඒක ලේසි වෙන්න නෑ ධර්මය තමන්ට ඕනෝන විදියට මේ අර්ථ දක්වන්න ගියොත් එයට ගොඩා කක්සල් සිද්ධ ඒ වගේ මේවට අනු බල දෙන රුකුල් දෙන ඒ අයටත් ගොඩා අකුසල් සිද්ධන පින් සිද්ධ වෙන්න ධර්මදානය කියල දෙන්නේ වනට බෑධර්මය දුන්නොත් ඒක ධර්මදානය පින්කමක් වෙන්නේ නෑ සමාට මුළු සේසත මිනිසු වියදන් කරනවා ඒ වේදන් කරාය කෙලයට සිතක් වෙන්නේ නෑර සර්පය වගේ ඒකයි පෙනට හරි අනතුරේ හරියට ඇල්ුවේ නැත්තම් හරි භයානක ඉති වෙහෙස මහන්සුනාය කියලා මුළු ජීවිතය මේකට කැපවුනාය කියලා ඒ වගේ තැන් ආරශ්ා කරන්න පුද්ජිලු ආරශ්ා කරන්න ඒ අධර්මය මතවාද දේශනා කරනයි ඉතින් ඒවට අනුග්‍රහය දැක්වා කියලා රුකුල් දුන්නයි කියල කාටුවත් පින් සිද්ධ වෙන්නේ නෑ ඉති නිසා තාම පරිශ්ංවිය යුතු දෙයක් මේ ධර්මය නිසා නිතරම සාභකයා තුළ තිබියයුතු දෙයක් පෙනුවා භගවා ජානාති භාකිතුන් වහන්සේ තමයි දන්නේ අහන්න ජානාමි මම දන්න කෙනෙක් නෙවේ ඒක සාාවකයා තුළ තිබියයුතු ඉතාම සාරවත් භාවයක් හැටිට පෙන්න්නන්නේ ඒක සාාවකයා තුළ තිබියයුතු ධර්මතාවයක් අනුධර්මතාවයක් හැටිට පෙන්න්නන්න කෙනවා ඒ ආකල්පයක් එමුදු සාමේ අදහසක් හිතේ තියෙන් නොනිතරම භගවා ජානාති අහන්න ජානාම මුදු මතයක් තුළයි සාාවක හැමිලිමින් නොන භාගිතුන් වහන්සේ තමයි දන්නේ මම දන්න තොට හැමිලිම මොකක්ද භාගිතුන් වහන්සේ දේශනා කරල තියෙන මොකක්ද භාගිතුන් වහන්සේ දේශනා හොයන්න යනවා නිතරම් බලනවා එතර තමන්ට දන්නඇති වනත් නිතරම කාගෙන් රහගන්නවා මේ කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවාද මේ ධර්මය විනී තුළ තියෙනවාද ඉතින් ඒ විදියට අර නිතරම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අය විදියට පාචි කරනවා එතොට දම්මන් දම්මන්ති ධර්මය ධර්මය හැටියට අධර්මය අධර්මයට අවිනය අවිනි හැටියට විනි විනි හැටියට භාගතුන් වන්ස කියපුවා කීප හැටියට නොකියපුවා නොකියපු දේවල් හැටියටත් වෙන්වෙන් වසයෙන් මේව කරන දැන් සමාරලාට බුද්ධ දේශනාව නොනවත් බුද්ධ දේශනයට කියන තොට ගොඩාත්මක වෙන්නේ අකුසල් සිද්ධ වෙන්න පුළුවන්ගේ ස්ථාපිත බුද්ධ දේශනාවක් ඇති සමහට ප්‍රකාශ කරනවා එතොට සමාරවා යම්යම් ආචාරය මත වෙන්න පුළන් ඒව බුද්ධ දේශනාවක් හැටිට කිවත් ඒත් හොඳ නෑ අපි ආචාරය මත ආචාරය මතයක් හැටිට කියන්න ඕන් එතොර තම එක සාධාරණ වෙන්නේ එතොට නැංගේකන මේ බුද්ධ දේශනා තුළ සමාරලාට මේක සාධපුතු මහරතන් වන්ස දේශනා කර කියන්නේ ඒක බුදුරජන් වන්ස දේශනා කර කියහෙම කියන්නේ නෑ එතර කියපු කෙන හරියට කියනවා ඉතින් ඒ වගේ එම නැතු හැමදේම හැම පොතක්ම හැමදේම බුද්ධ දේශනා හැටියට කිවත් ඒකත් වරදක් වෙන්න පුළොමකද ඒවා යම් වැරද්ද කඩපාඩු තිබ මිනිසුමකද ඒකත් ග්‍රහණය කරගන්නවාන ඒක ඒනිසාපි හැමදේම ඉතාමත්ම නිවැරදිව පිටිසුදුව ධර්මය පාවිච්ච කරන්න ඕනේ ඉතින් ඒම නොවනොත් තම ලාභ සත්කාර ලබන්න ප්‍රසිද්ධ වෙන්න විවිධ විදියට මේ ධර්මය වැරැද්දුවත් එක හරි භයානකයි ධර්මය තියෙන දේවල් වනස් කරලා තමන්ට ඕනෝන විදියට හදලා කීමේක ලෝ ඉතා ධර්මු අර සර්පය කල්ලගන්න වගේ මහා භයානක තත්ත්වයක් හැටිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා ඉතාමත්ම පිරිසුදු සිතින් තමයි නිතරම ධර්මය හන්ඩෝන නිතරම ඉන්ඩෝනි භගවා ජානාති අහන්න ජානාමි භාගිතුන් වහන්සේ තමයි මේ ධර්මය දන්නේ මම දන්නේ නෑ භගවා සත්තා භාගිතුන් වහන්සේ තමයි සාතෘන් වහන්සේ අසාාවකෝ හමස් මම සාාවකයෙක් වෙමි ඒනිසා බුදුරන් වහන්සේ නොකොට වනත් රහතන් වහන්සේලාගෙන් සමහර බණයහුවත් උන්වහන්සේලා එක පාට උත්තර දෙන්න යන්න හැම විලේම් බුදුරන් වහන්සේට කරුත්තේ දෙනවා තැන දෙන උන්වහන්සේලා සෝ භගවා ජානන් ජානාති පත් සම්පස්සති චක්කභූතෝ ඥානභූතෝ වත්තා පවත්තා කෙලේ විදියට රහතන් වහන්සේලාගෙන් පස්නයක් ඇවූ කෙනේ භාගතුන් වහන්සේ තමයි සියල්ල දන්න සියල්ල අවබෝධ කරගත්තේ ධර්මය නේතෘන් වහන්සේ ධර්මය නිපන් කෙනෙක් ශේෂ්ඨත්වය නිපන් කෙනෙක් ඉති භාගතුන් වහන්සේගේ මයෝබල මේ කහන්ඩෝන භාගතුන් වහන්ස කියන විදිර තමයි මේක දරාගන්නනේ විදි හැම වෙලේම භාගතුන් වහන්සේක තමයි ඉඩ දෙන් භාගතුන් වහන්සේතියක පාටම උත්තර දෙන්න යන්නේ නැප ඒව භාරගන්න භාගතුන් වහන්සේට මේව කරනේ වගේම බොහෝ දේශනා තුළින් බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ
බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන තමයි උන්වහන්සේලා දෙන්න තේන භගවතා ජානතා පස්සතා රහතා සම්මා සම්බුද්ධේන සියල්ලදත් සියල්ල අවබෝධ කරගත් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ ධර්මය දේශනා කරේ කියලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියට දාලා තමයි රහතන් වහන්සේලා පවා නිතරම දේශනා පවත්වන්නේ තමන්ගේ අදහස් තමන්ගේ මත හැටියට කියන්නේ යන්නේ නෑ. ඉතින් ඒ නිසා මේ ධර්මය ඉගෙන ගන්නකොට ඒකයි නිවැරදිව ඒක ඉගෙන ගත්තේ නැතුනොත් එහෙම ධර්මයේ කටපාඩම් කරත් තමන්ට යහපතක් අනර්ථයක් වෙන්නේ නෑ. යහපතක් වෙන්නේ අනර්ථයක් තමයි වෙන්නේ. ඒක අර සර්පයෙක් අල්ලගත්තා වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුල්ලූපම වූ භික්කවේ ධම්මං දේසිස්සාමි මහණෙනි ඔබට මේ ධර්මය පහුරක් උපමා කොට දේශනා කරනවා. නිත්තරනත්තාය එතරවීමට නෝගහනත්තාය අල්ලා ගැනීම පිණිස නොවේ. තන්සුනාත සාධක මන්සේල සහොඳට අහන් හොඳට මෙනෙහි කරන්න කියල භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතර බුදුරජාණන් වහන්සේ මේ ධර්මය නිතරම දේශනා කරන්නේ හරියට මොකක් වගේද පහුරක් වගේ. පහුර නිතරම එතරවීමටයි කෙනෙ පහුර පාවිච්චි කරන්න කොයි වෙලේකොත් පහුර අල්ලගෙන තියාගෙන යන්නේ නෑ කියනවා. ඒ වගේ මේ ධර්මය දේශනා කරන්නේ නිත්තරනත්තාය එතරවීම පිණිස පමණයි නෝ ගහනත්තය අල්ලගන්න එහෙම නෙවේ කියනවා. උන්වහන්ස පමාවක් පෙන්වා සේයතාභිවික්කෝ පුරුෂු මනුවන්නේ මනුෂය ඉතාම දුර ගමනක් යනවා. ඒක දුර ගමනක් යනකොට මෙයාට හම්බෙනවා ඉතාමත්ම දිග පලල තියෙන තා ගැඹුරු ජලාසයක් නැත්තම් මේ ගඟක් හම්බේනවා. ඉතින් මෙයාට දැම්මකද වෙන්නේ මේ ගඟින් එතරට යන්න ඕනි හැබැයි යන්න මොකක්වත් ඒ හරියේ බෝට්ටුවක් කරයමේ නෑ. මෙයා මොකද කරන්න පොඩි පහුරක් හදාගන මේ ගඟින්යා එතර වෙන. ගඟෙන් එතර වෙලාමකද වෙන්නේ. මෙයාර තමන්ට උපකාර වෙච්චි මේ තමන් හදාගත්ත මේ පොඩි පහුර එයාමකද කරන්නේ එයා කරේ ගහගන්න යන තැට අනේ මට මේ පහුරෙන් තමයි අර මහා ගැඹුරු දිග පලට ජලාසය මං එතර වනේ මේ පහුරෙන් කියලා යන තැර පවුර කරගහගෙන යනවා. ඉතින් එයා ඒ පහුරට නිසි දේ කරන කෙනෙක් ද කියලා අහනවා. එතොට එයා නිසි දේ කරන කෙනෙක් නොවේ නිසි දේ තමයි පහුර එතරුණාට පස්සේ ගගේම දාලයරු මිස කාය යනන තැන පහුර ගාරගහගෙන යන්න නෑ මොකද පහුර පාවිච්චි කරන්න එතරවීමට පමණයි. අල්ලගෙන තියාගෙන ඇරයන්න නෙවේ කියනවා. එනිසායා පහුර පිළිබඳව හරේ විදිහට කරන කෙනා වෙන්නේ කොහොමද ඒ පහුර උපයෝගි කරගෙන එතර වුණාට පස්සේ පහුර ගොඩට හරි දාල නැතන් ජලයේ පා කරලා නිදහසේ තමන් යන්න තැනකට එයා නිදහසේ යනවා. එතොට තමයි අර මේ පහුරට නිසි දේ කරපු කෙනෙ පවට පත්වෙන්නේ. ඒම නැතුව මේ පහුරන්නේ මට උපකාරුණාය කියලා ඒක කරගහගෙන ගියොත් එහෙම අන්න පහුරට නිසි දේ කරපු කෙනෙක් වෙන්න නෑ. එනිසා මේ ධර්මය ඉගෙන ගන්නේම හැම මොහොතෙම සියතියෙන් ඕනි මම මේ ධර්මය ඉගෙන ගන්න ඉතර වෙන්න මිසක්කා කරගහගෙන අල්ලගෙන යන්න එහෙම නෙවේ. හැම මොහොතේම ධර්මය ඉගෙන ගන්න අපි නිදහස් වෙන්න එතර වෙන්නේ මානසිකත්වය තියෙන් ඔොන්නුයි නිත්තරනත්තා එතර වෙන්න නෝ ගානත්තාය අල්ලගනීම පිණිසනවේ. එනිසා යම් ධර්මයක් භාවනාවක් ඕනම දෙයක් වෙන්න පුළන් ඉගෙන ගන්නකොට ඒ අපි බුදුරජාණන් වන්ස පෙන්න්නනවා අනාදානක් ගාහි දැඩිව අල්ලගන්න එපාගෙන සුප් පටිනිසාගි කියන්නේ පහසුවෙන් අතහරින්න පුළුවන් වෙනක් වෙන ඉළඟට සන්දිිට්ටි ශොකී දිට්ටි අපරාමාසකෙන් අල්ලගන්න එපාගෙන දැන් අපිට යම් යම් මත ඇතිවෙන්න පුළන් අදහස් ඇතිවෙන්න පුළන් අවබෝධ කියර දේවල් ඇතිවෙන්න පුළන් නමුත් ඒවා අන දැඩිලෙස අල්ලගන්න එපායි කියනවා. ඊළඟට මේ සුප් පටිනිස්සාගේ කියන පහසෙන් අතාරන්න පුළුවන් වෙන්න ඕනගෙන කවරුවරය කරුණු සහිතව වැරදිීකිවොත් එදාටමකද වෙන්න. අන්න අතාරෙන්ට පුළුවන් මානසිකත්වය තියෙන නැත්තම බොහෝ කාලයක් කරපු දේවල් මේක පරම්පරාවයක්කම කරන දේවල් කියලා අල්ලගත්තුන් මොකද නයට එතර වෙන්න හම්බින්නේ නෑ අපේ ආචාරවරු උකෝම කරා කළ එහෙම නැතුව විමසලා මොකරද මේ දේ කරේ කියලා ඒදේ කරන්න ොට කවුරුත් කරාට එහෙම කරන්න යන්න හොඳ නෑ එහෙම කරා කියල තමන්ට සිතක් වෙන්නේ නෑ. නිතරම අපිට දෙයක් සමට උපකාර වෙන ඒදේ අපි දැනගන්න ඕන මේ යම් උපකාරය සඳහා මේක කරන්නේ අර්ථය වනක් පස අපේදේ අතාරන්න දක්ෂ වෙන්ඩෝනි
දැන් රහත් වුණාම රහතන් වහන්සේලා මේ මොකක්වත් අල්ලගෙන නැහැ. ධර්මයවත් අල්ලගන්න අය නෙවෙයි. දැන් අපිට ධර්මයට අපහාසයෙන් නින්දාවක් කරොත් අපිට දුක ඇති වෙනවා. මොකද අපි යම් ප්‍රමාණයකට ධර්මයේ අල්ලගෙන ඉන්නේ. දැන් රහතන් වහන්සේලාට ධර්මයට නින්දා කරා කියලා කවුරුත් එහෙම දුකක් දුම්නසක් මේ ශෝකයක් බයක් ඇති වෙන්නේ නැහැ. ධර්මෙ නින්දා කරා කියලා ධර්මෙ විනාශ කරා කියලා ධර්මයට අව කැපෙන දේවල් කිව්වා කියලා උන්වහන්සේලාට එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. දුක් ඇති වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේලා වැරදි මතයින් කරනවා. නමුත් ඒ පිළිබඳව දුක ශෝකයක් බයක් මේ වෙන්නේ ඒ මුල් කරගෙන තවත් අයට නින්දා කරන්න අපහාස කරන්න එහෙම යන්නේ නැහැ. ඒ නිසා මේ නිතරම ධර්මය ඉගෙන ගන්නකොට ධර්ම පුරුදු පුහුණු කරනකොට බණ භාවනාවක් කරන්න පුළුවන්. අපි නිතරම අතහැරීමේ මානසිකත්වය තියෙනුන් දැඩිව ග්‍රහණය කරගන්න ඕනේ. මම මේ දේ කරන්නේ ඊතර වීම සඳහා පමණයි. ඊතර වෙනකොට මම මේ දේ අතහැරලා දානවා. එතකොට තමයි නිසිලෙස ශාසනය කෙනෙකුට පුරුදු වෙන්නේ. නැත්නම් ධර්මයේ අල්ලගත්තත් දෙයක් අල්ලගත්තත් ඒත් එයාට ගැලවිලා සමානලාට ලැබෙන්නේ නෑ. අර ලස්සන උපමා කතාවක් තියෙනවා. යාළුවෝ දෙන්නෙක් යනවා. ඒ දෙන්නට ආරංචි වෙනවා මිනිස්සු ගමක් අතහැරලා ගිහින් තියෙනවා. මිනිස්සු ගමක් අතහැරලා ගියා කියන ආරංචිය මුල් කරගෙන මේ දෙන්න හිතනවා එහෙනම් මිනිස්සු ওই ගමේ සමහරට බර වැඩි වුණොත් සමහර භාණ්ඩ දාලා යන්න පුළුවන්. අපි දෙන්න යන් ගිහිල්ලා මොනවරි හම්බුනොත් අරන් එමු කියලා දෙන්න යනවා ගම්මානට. යනකොටම හම්බ වෙනවා හන මිටි දෙකක්. ඉතින් මෙයා හිතනවා මේ කැලේ යන්න බෑ මේ හන මිටි කපාන යන්න. ඉතින් ඒ නිසා අපි මේ හන මිටි දෙක අරන් ගියොත් නූල් ගන්න හරියම නැත්නම් විකුණන්න හරි පුළුවන් කියලා දෙන්නම හන මිටි දෙකක් අරගහගෙන යනවා. යනකොට ටික දුරක් යනකොට හම්බ වෙන නූල් හන නූල්. එතකොට එක යාළුවෙක් ඉන්නවා මේ අපි දැන් මේ හන මිටි අරන් යන නූල් ගන්නනේ. ඒ නිසා අපි මේ හන මිටි අතෑරලා නූල් ගමු. එතකොට එක යාළුවෙක් ඉන්නවා මේ මම මේ හන මිටි ගොඩාක් දුර ඉඳලා උස්සගෙන ආපු එකක්. ඒ නිසා මේක මට දැන් අතාරින්න බෑ. ඔයාට ඕන නම් නූල් ගන්න මම මිටි අරන් එන්න. මොකද මෙච්චර දුර අරන් ආපු එක කොහොමද මම බිමින් තියන්නේ කියලා. අතහරින්නේ කොහොමද කියලා. ඉතින් එක්කෙනෙක් මොකද වෙන්නේ? හන මිටිය මැරයි යන අනිත් එක්කන නූල් ඇරගෙන. මෙහෙම යනකොට දිගින් දිගට හොඳ හොඳ දේවල් හම්බ වෙනවා. අර හන මිටිය එක්කෙනෙක් මොකද වෙන්නේ? මේ හන මිටිය මම ගොඩාක් දුරින් ඉඳගෙන හන මිටිය අතාරින්නෙම නැහැ. කොච්චර හොඳ ඒවා හම්බුණා. අන්තිමට රත්තරනුත් හම්බ වෙනවා. එතකොට අර මිත්‍රයා කියන මේ යාළුවේ මේ රත්තරන් අපිට හම්බෙලා තියෙන මේ හන මිටිය අරන් ගිහලා කිසි වැඩක් නැහැ. ඔයා දැන්වත් ඔක අතහරින්න කියලා ඒත් අරය කියලා නෑ නෑ මට නම් ඔය මොනවා හම්බුණත් මේක නම් අතාරින්නේ නෑ. මම කොච්චර දුර ඉඳලා දැන් මේක න මේ මෙච්චර දුර ගෙනපු දේ කොහොමද මම වීසි කරන්නේ? මේක මං ගෙනපු එකක් ඒ නිසා මට මේක අතාරින්න බෑ කියලා රත්තරන් හම්බෙලා තන මිටිය කරගහගෙන යනවා. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශාසනය තුලත් එහෙමයි. සමහර අය සමහර මතවාදී මේ පරම්පරාවට ආව කියලා ගෙනියනවා. තමන්ගේ ගුරුවරයා කිව්වා කියලා මේව කරන නමුත් වැරද්දක් වුණොත් ඒක අනායහපත පිණිස හේතු වෙන නිසා ධර්මයේ පුරුදු කරනකොට භාවනාවක් වුණත් එහෙමයි අපි නිතරම මානසිකත්වයේ තියෙන්න ඕනේ. කරුණු සහිතව යම් දවසක මේක වැරදි කිව්වොත් එදාට මම මේක අතහැරලා දානවා. කරුණු සහිතව කිව්වොත් මේක වැරදි කියලා එදාට මම මේ දේ අතහැරලා දාන්නේ. මානසිකත්වයෙන් ගන්න ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. අර ලස්සන කතාවක් තියෙනවා. සමහරලාට අපි කවුරුත් කරන්නේ ඉඳ තමයි කරන්නේ. මොකද අර්ථයක් සමහරලාට කල්පනා කරන්නේ නැහැ. ඒක ආරණ්‍යයක හැම හාමුදුරුවෝම පාත්‍රය උඩට අල්ලලා තමයි යන්නේ. පින්න පාතේ ශාලාව ළඟට යනකොට හැමෝම පාත්‍රය උඩට අල්ලනවා යනවා. ඉතින් මේම කාලයක් ඒ චාරිත්‍රයක් ඇටියට තියෙන එක හාමුදුරුවෝමගේ පන්සලට ඇවිල්ලා එතනට ඇවිල්ලා මේ ඔක්කොම පාත්‍රය උඩට මෙයා පින්න පාත ගිහලා හැම මොකද මේ වහන්සේ ඔක්කොම උඩට පාත්‍රය අල්ලලා යන්නේ. ඒතරක අපේ ලොකු හාමුදුරුවෝ ඉන්න තාක්කල් කරේ උඩට පාත්‍රයේ අල්ලලා තමයි හැමදාම පින්න පාත. ඉතින් ඒ නිසා අපිත් ඒ විදිහටම දැන් උන්වහන්සේ අපත් වෙලා කාලයක් නේ ඒ වුණාට අපි ඒකත් මේවා කරන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ ආවා මේ ලොකු හාමුදුරුවෝ වන්දපු පාත්‍රය තාම තියෙනවද කිව්වා. ඒතරක ඔව් තාම තියෙනවා. අපි ඒක කොහොම අයින් කරලා තියෙන්නේ. අපි ගොම ගෞරව කරනවා. ඉතින් උන්වහන්සේ ගිහිල්ලා මොකද කරේ පාත්‍රය නම් බැලුවා අහසට අල්ලලා බලනකොට චූටි හිලක් තියෙනවා. ඉතින් ලොකු හාමුදුරුවෝ හැමදාම අහසට අල්ලන්නේ මොකටද? හිල අල්ලගන්න. හිල අල්ලගෙන හිලක් තියාගෙන තමයි පින්න පාත යන්නේ. ඉතින් ඒකට තමයි උඩට අල්ලලා තින්නේ. නමුත් අනිත් හාමුදුරුවෝ නිකන් හැමදාම උඩට අල්ලලා යනවා. ඉතින් ඒ වගේ අර සමහරලාට හරයක් සාරයක් නැති වුණත් කාලයක් කරා කියලා පරම්පරාවෙන් ආවා කියලා සමහරලාට දේවල් ගෙනියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ නිතරම අපි අත මේ
අතහැරීමේ මානසිකත්වය තුළ පිහිටාගෙන තමයි ධර්මය පුරුදු කරන්න ඕනම දෙයක් භාවනාවක් වෙන්න පුළුවන් ධර්ම කාරණාවක් වෙනක් වෙන්න පුළන් දැනට අපි මේ වගේ අවබෝධයක් වට හිමත්ති නැබැයි අපි ඇතුළෙන් තියෙන් ඕනි කවුරුහරි කරුණු සහිතව මේ කාරණි වැරදිකිවුත් මංගේ දාට අයිකොන එහෙම නැත්තමකද වෙන්නේ ඒ දෘෂ්ටි අරගෙන මත ඇරගෙන ඊට පස්ස අනිත්තයට දොස් කියලා ඉතින් ගොඩා පව් කරගන්න ඒක ඊට පස්සේ මතයට ගරු කරන්න ඇතියට හරියට නින්දහ කරන අපහස කරනයට මේ දොස් කියනවා ඊට පස සමාටේ කාරණය චූටි දෙයක් වෙන්න පුළන් නමුත් ඒක දැඩිව අරගෙන ඒවට අනුයාත වෙන්න ඇති අනුගත වෙන්න ඇති අයට නින්දහකුරු තපහසකර සමට සිල්ලතුන්ට වෙන්න පුළුව සමට අපික මතතින සමාර්ද නිර්මාංශ වෙන්නුන් සමාරය ඕ නෑ කියල ද නිර්මාංශන වෙනට නිර්මාංශයය මුදන්නේ සමට දොස්කීල් එත නිර්මාංශ වෙන්න ඕන කියලා මතයක් තියෙන එත බුදුරජාණන් වන්සගේ මතයකුත් නෙවෙන එතුට හැබැයි සමාරුවය මතේ එතන එතුර අය සමහරයකන භාවනා කරන්න බැහැම කෙලෙති ඒක දැඩිඩේ සරගෙන ඊට පස නිර්මාංශ නොවන අයිට ඊට පස නින්දහ කරනවා අපහස කරනවා දුස්සීලා හැටියට සලකනවා ඉතින් සමහරලට මහා සිල්වත් ගුණුවත්ත හැටියට අයතම මිනිසු දුස්සීලය කියලා හිතන්නේ මොකද මස්ටික මානු මොනවර වන්දනවා දැක්කතින දුස්සීල විශ්වක් කියලා දුස්සීල පුද්ජලයක් කියලා දුස්කිල මේ බෞද්ධයක් කියලා ඉතින් ඊට පස්සේ එයාට නැතිවෙන පාපි හරි භයානකයි කෙනෙක මේ සර්පයෝ වගේ හරි භයානකයි අල්ලගත්තොත් වැරදිතියට ධර්මය ගොඩාක් පවනේ නිසාපි හැම දෙයක්ම මතයක් අදහසක් වෙන පුළන් අපිට පොඩි කාලේ ඉදල පරම්පරාවෙන් අප මත තියනවා සමහර අය ජීවත්තර පරිසරවල්ල තියෙන දේවල් තියනවා ඉති ඒවා අපි දැඩි ලෙස ග්‍රහණය කරගන්න හොඳ නෑ ඉති අර භාෂාවක් පව උන්හන්සේ කියන්නේ දැඩි ලෙස අල්ලගන්න එපා කියන භාෂාවනත් දැඩිල සටගතු ඒත් පවසිද්ධ කරගන්න මිනිසු අකුසල් කරගන්නවා මේ කෙලෙස් ඇති කරගන්නවා එනිසර මේ බුදුරජාණන් වන්සේ අරණ විභංග සූත්‍රයේ පෙන්නවා සමහරම පෙදේශවල එක බහන්ඩවලට එක විදිරතා මිනිසු නන්දාගනති ඉති ඒවත් දැඩි ලෙස අල්ලගන්න එපාය කියනවා එතොට අපි තක්ගාල අපේ මයින්ඩුවට මෙයා මේ දේට තමයි මේක කියන්නේ ඉති උපමා කරනද පාත්‍රයට එක නම්මුලින් කියනවා දැම් භාජනයට කියන දැන් ගස්වලටත් එම මිනිසු එක ගස්වලට එක පලත්තල එක නම් එතුට අපි මේක තමයි හරිම නම කියලාගත්තොත් එමකදන්න අපි ඒක මුල් කරගෙන මිනිසුත් එක සමට වාතිවාද රණ්ඩු කරගන්න පුළුවන් ඒනිසා ඒවා පවා බුදුරජාණන් වහන්සේගෙන ජනපද නිරුත්තින් කියල ගැන ජනපදවල තියෙන ව්‍යවහාරයක් ඉක්මවා යන්න එපා ඊළඟට මිනිස්සුන්ගේ පැනවීන් දැඩි ලෙස ග්‍රහණය කරගන්න එපා කියනවා එති ඒවා අල්ල ගන්න ඇතු ග්‍රහණය කරගන්න ඇතු මේ වෙන්න දැන් සමහරලාට ධර්මීගෙන ගන්නකට සමහරු කැමිතින මම කියල කතා කරන්න කැමතින මගේ කියල කැමතිනේ සමාරය කියනද මෛත්‍රී භාවනා කරනට මම සුවපත්තේ වකිල මම නැතුව කොමට සුවපත්තය නැත්තන් නේ ඒ විදිර සමාරු ගන්න දෘෂ්ටිගත වෙනවා ඉති එහෙමුණොත් මොකද ඒවා දැනි දෙස ගානය කරගත්තුත් එයයි නිකාම් අපසල් සිද්ධ කරගන්නවා ඉති නිසා බුදුරන් වහන්සේ දේශනා කරන්න ධර්මය අපි නිතරම අතහැරීමේ මානසිකත්වය තුළ ඉඳගෙන පුරුදු කරන්න ඕනි මොකද අපේ සිහිය හැමවෙලේම තියෙනු මම මේ ධර්මය කර ගන්න මේ දේ කරන්න මේ භාවනාව කරන්නේ එතර වෙන්න මිසක්කා අරගෙන යන්න නෙවේති කාලයක් කරගෙන අප භාවනාව කියලා වැරදි නම්මකද කරන්න තියෙන්නේ අතහරින් ෝනි ඒ නිසා දැන් කරන ක්‍රමය සම්පූර්ණ වැරදි ආය බින්දුව ඉන්ද්‍රයන්නකුත් බින්දු ඉන්ද්‍රය යන්න පුළ මානසිකත්වයක් හිතේ තියෙන්ඩුවන වැරදිනම් කරුණු සහිතවම තේරෙනවනම් මෙතෙක්කල් කරලා තියෙන සම්පූර්ණ වැරද්දක් කියලා එහෙනම් අපේ මානසිකත්වය එහෙම තියෙනවනම් අපිට ආපසට බහින්න දැන් දිට්ඨිය මතයක් තියෙනවනම් මොකද වෙන්නේ ඉතින් එහෙම ලේසියෙන් අතහරින්න බෑ ඒකත් එක්කම ඊට පස්සේ වාද කරන්න රණ්ඩු කරන්න යනවා එහෙම කොහොමද වෙන්නේ මෙහෙමයි කියලා ඉතින් තමන්ගේ මතයම තමයි දැඩි ලෙස ග්‍රහණය කරගන්න ඒ නිසා ඒකට කියන්නේ සන්දිට්ඨි අපරාමාස සොකීය දෘෂ්ටි අල්ලගන්න එපා අනාදානග්ගාහි දැඩිව ගන්න වගේ සුත් පටිනිස්සක්ගේ කියන පහසුවෙන් අතහරින්න පුළුවන් විදිහට තියෙනවා ඒක අන්තිම තියෙන කෙලෙස්වල පැත්තකුත් වෙනවා සන්දිට්ඨි පරාමාස සොකීය දෘෂ්ටි අල්ල ගැනීම ඊළඟට ආදානග්ගාහි දැඩිව ග්‍රහණය කරගන්න දුප්පටි නිසාගේ කියන පහසුවෙන් අතහරින්න බෑ ඒක කෙලෙස්වල අවසාන වශයෙන් පෙන්වනවා මොකද අපි බණ භාවනා කරලා ගිහිල්ලා අන්තිමට සමහරට මතවාද දෘෂ්ටි වලට වැටෙනවා නැත්නම් සමහර දේවල් අපි ග්‍රහණය කරගන්නවා අල්ල ගන්නවා ඉතින් ඒව අතහරින්න කිව්වට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ ඒව මුල් කරගෙන ගොඩ අකුසල් කරගන්නවා දැන් බුදුරජාන් වහන්සේ අර සුණක්කත් හාමුදුරුවන්ට
සමාධී වරලා උන්වහන්සේ මේ දෙවියන් දකිනවා අරවම ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා ඒක සුදුසු එකක් නෙවෙයි අතහරින්න කිව්වා හැබැයි මොකද උනේ අර මතේ දෙඩි ලෙස ගත්තින් අන්තිමට බුදුරජාණන් වහන්සේත් එක්කත් වෛර බැඳගෙන නිරේ ගිහිල්ලා තමයි නතර වුනේ ඉතින් ඒ නිසා හරි භයානක ඉතින් සමාධිය වැඩිව කියලා ඒක උපාදාන කරගත්තොත් ඒක දෙඩි වෙස ගත්තොත් ඒකත් එයාට යහපත අනර්ථය තමයි හේතු වෙන්නේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඉවත් අපිට හේතුඵල වශයෙන් බලලා ඉවත් අතහරින්න පුරුදු කරලා තියෙන්නේ. අවබෝධයක් ආවත් ඒකත් අතහැරීම මානසිකත්වය පුරුදු කරන එක. යම් පිස්ස තන් ධම්මට්ටි ඥානං තම්පි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ඥානං යම් ධම්මට්ටි ඥානයක් ඇති වුණත් ඒක ගැනත් කියනවා යම් පිස්ස තන් ධම්මට්ටි ඥානං තම්පි ඒ ධම්මට්ටි ඥානය තම්පි කය ධම්මං ෂේ වෙලා යන වය ධම්මං විරාගාම්මං නිරෝධ ධම්මන්ති ඥාන මේ විදියට ඒ අවබෝධයක් ආවත් ඒකත් එයා විපස්සනා කරන ඒකවත් අල්ලන්න යන්නේ නෑ මට අවබෝධ වුණා මට වැටහුණා මට තේරුණා කියලා එහෙම ග්‍රහණය කරගන්නේ. එහෙම වුණොත් ගොඩාක් අකුසල් සිද්ධ වෙනවා. මොකද තමන්ගේ මතයේ ලෝකයා බාර ගන්න නැති වෙනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ මතයේ ධර්මයේ තුලින් පෙන්වන්න යනවා ඊට පස්සේ නොයි පව් කර ගන්න දැන් සමහර මාර්ගඵල ප්‍රතිඥා කරනවා ඒව දැඩි ලෙස ගන්න එක අනිත්‍යය තමන් සෝතාපන්න නැහැ කිව්වම එයාට ඉතින් ඒකෙන් එහෙම නොවෙන්නේ කොහොමද කියලා ඔන්න නොයි කියව නම් පේනවා නැත්තම් බණපද හද හරි කියනවා රහත් කියනවා සෝතාපන්න කියනවා ඔයගේ මාර්ග යන් ඒව දැඩි ලෙස අල්ලගෙන කියන්න ගියන් පස්සේ ඒව අනිත්‍යය ලෝකය පිළිගන්නේ නැහැ ඒතර වාද කරන්න කතා කරන ලෝකයේත් එක්ක ඒ වෙන්නේ මොකද අර අල්ලගත්ත නිසා. දැන් රහතන් වහන්සේලාට මොඩෙක් කිව්වොත් එහෙම ඉතින් උන්වහන්සේලාට මොඩෙක් නෙවෙයි කියලා අමුතුවෙන් මේක ලෝකයට අන්න පෙන්වන්නේ යන්නේ නැහැ. ඉතින් අර රහතන් වහන්සේලා ගැන කියනවා ඇස් තිබ්බත් නිකන් ඇස් පේන්නේ නැහැ වගේ කියලා ඉන්නවා. කන් තිබ්බත් නිකන් ඇහෙන්නේ නැහැ වගේ කියලා ඉන්නේ කියනවා. ඒ තරමට උන්වහන්සේලා මේ අනවශ්‍ය ලෙස එකක්වත් පාවිච්චි කරන උන්වහන්සේලා මහා ඥානයක් නෝනක් තිබ්බට එකපාරටම පැනලා නිකන් ඒක පාවිච්චි කරන්න යන්නේ නෑ. එහෙම පාවිච්චි කරන්න නිතර මරේ දේවල් වලට දැඩිව හිත බැඳුනහම තමයි එහෙම වෙන්නේ. ඒ නිසා ශ්‍රාවකයෝ හැටියට අපි නිතරම සිහිය තියෙන්න ඕනේ. අපි මේ ධර්මයේ හැම බණපදයක්ම ඉගෙන ගන්නේ ඊතර වීම සඳහා. ඒ නිසා බණ අහන්න ඉගෙන ගන්නකොටත් ඒ සිහිය පිටුක මම මේ බණ අහන්නේම වාද විවාද කරන්න රණ්ඩු පේන්න කැපී පේන්න මේ එහෙම නෙවෙයි මොකේද මේ ධර්මය ඉගෙන ගන්නේම නිදහස් වීම සඳහාමයි ඊතර වෙන්නටමයි අල්ලගන්න ඉගෙන ගන්නේ නැහැ මේ ධර්මයේ මන් නිදහස් වෙන්න ඉගෙන ගන්න එකක් දේශනාවක් අවසන් වෙලත් අපි මම මේ අද ධර්ම දේශනාවක් කරා මේක ඉගෙන ගත්තේම මේ වාද විවාද කරන්න රණ්ඩු කරන්න අනුන්ට අඩුපාඩුකම් පෙන්වන්න වැරදි හොයන්න යවුවා නෙවෙයි මම මේ එක බණපදයක් හරි මේ අවබෝධ කර ගැනීම අදහසින් මම මේක මේ ධර්මයේ මම මතක තියාගන්නේ දරාගන්නේ ධර්මය අපි යම් අල්ල ගැනීමක් වගේ කරන ඒ කරන්නේ මොකටද? ඊතර වීම සඳහා පමණයි. දැන් අපි ඔරුවේ නැගලා ඔරුව අල්ලගෙන යන්නේ හැබැයි ඔරුව අල්ලගෙන ගියාට ඔරුව අන කරගහගෙන යන කෙනෙක් වෙන්නේ නැහැ. ඔරුව ඊතර වෙනකොට ඔරුවත් අතා රිනෝරුව අල්ලගෙන ඉන්නේ නැහැ. තවදුරටත් ඔරුව ළඟ ඉන්නේ නැහැ. ඒ වගේ ධර්මය ඉගෙන ගන්නකොට අපි ආන්නේ මානසිකත්වය ඇති කර ගන්නට ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පෙන්නනවා චෛමානි වික්කවේ දිට්ඨිගතානි කතමානිච්ච මහණෙනි දිට්ඨි ස්වභාවයක් හයක් වෙන්නවා මෙතන දිට්ඨි මත දෘෂ්ටි මත 10ක් වෙන්නවා ඉද වික්කවේ අසුතවා පොතුජන මේ ලෝකේ අසුතවත් පොතුජනය අරියානං අදස්සාවි ආර්ය දර්ශනයක් නැහැ ආර්ය ධම්මස්ස අපෝවිත ආර්ය ධර්මයට දක්ෂක් නැහැ ආර්ය ධම්මේ අවිනීතෝ ආර්ය ධර්මේ පුහුණු වෙන අය නෙවෙයි සත්පුරුෂයන්න් අදස්සාව සත්පුරුෂයන් දකින්නේ නැහැ සත්පුරුෂ ධම්මස්ස අපෝවිද සත්පුරුෂ ධර්මයේ දක්ෂක් නැහැ සත්පුරුෂ ධර්මයේ අවිනීතෝ සත්පුරුෂ ධර්මයේ හික්මන්නේ නැහැ එයාට කියනවා කවුද අසුතවත් පොතජන අසුත කියලා කියන්නේ අහලා නැහැ අහලා නැති නාම ආර්ය දර්ශනයක් ඒ අය දන්නේ නැහැ ලෝකේ බුදුරජාණන් සෙලා ලෝකෙ දිහා කොහොමද බැලුවේ උන්වහන්සේලාගේ ආකල්ප මොනවද ඒව මොකුත් දන්නේ නැහැ නේද ලෝකයාගේ මතිමතාන්තර තුර තමයි එකට ජීවත් වෙන්නේ ආර්ය දර්ශනයක් නැහැ ඊළඟ ඒ නිසා ආර්ය ධර්මිතය දක්ෂ නැහැ
ආර්ය ධර්මයට දස්සන්න ඒ වගේ මාර්ය ධර්මය හික්මෙන්නේ නෑ ආර්ය ධර්මය ජීවිතයට පුරුදු පුහුණු කරන්න නැහැ. ඒවගේම සත්පුරුෂ යන් දකින්න සත්පුරුෂ ධර්මයට දත්සත්නය සත්පුරුෂ ධර්ම හික්වෙන්නෙත් නෑ. ඒ නිසා මේ අය රූපං ඒතම් මම ඒසෝ අමස්ම ඒසෝමය අත්තාති සමනු පස්සති. ඒ මේ රූපේ සත්‍ර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපය නිතරම දකිනමක කැඩිද. මමය මාගේ මට අයිති කියලතමයි කල්පනාවේ නිරූපේ දිහා බලන හැමෝතම නිරන්තරයම දකින රූපය කියන්නේ මම මගේ මට අයිති කියලා. වේදනාවේ ගැටේ දන්න මම විඳිනවා මට වේදනා දැනවා මට විඳිල පාවලේ විදියට වේදනාව කියන්නේ මමේ මාගේ මට අයිති කියල තමයි කල්පනා වෙන්නේ. ඒවගේම සංඥා ස්පර්ශයෙන් හටගන්න සීලු හඳුනා ගැනීමත් ඒ විදියට තමයි කල්පනා කරන්නේ. ඒ තම් මම ඒසෝ හමස්ම ඒසෝමි අත්තා මේ වේ සංවේ සංඥාතමය මමය මාගේ මට අයිති කියල කල්පනා කරනවා. ඒවගේම සංස්කාරය කටේ කල්පන ඒ තම් මම ඒසෝ හමස්මී වසෝ අත්තා මේ විදියට පංච උපාදානස්කන්ධයන්ගේ කටය සංකාරය සංස්කාර පන්නේ වගේම යම්පි දං දිට්ටන් සුතම් මුතම් විඤ්ඥාතම් පත්තම් පරිේෂතම් අනුචරිතම් මනසා ඒ වගේම යමත් දැක්කද ඇහුවද ඒ වගේම වින්දද ඒ ආග්‍රහණය කරද විඤ්ඥාතන් ඒ වගේ මනසින් දැනගත්තද ඒ වගේ මනස යම් දෙවලට හැසිරුවද ආනේ හැම දෙයක්ම හිතනවා තම්පි ඒ තම්මම ඒසු හමස්ම ඒසු හත්ම ඔක්කෝ මමේ මාගේ මට අයිති කියල ග්‍රහණය කරගන්නවා. ඒ වගේම මේ වගේ දෘෂ්ටියක් යට තියෙනවා සෝ ලෝකෝ සෝ අත්තා සෝ පෙච්ච භවිස්සාමි නිච්චෝදුවෝ සස්සතු අල්පරනාම ධම්මෝ සස්සතිමන් තතේව ටස්සාමීති තම්පි ඒ තම්මම ඒසුවමස් මේසෝ මේ අත්තාති සමුණු පස්සති. සමහරයගේ මතයක් තියෙනවා මේ ජීවිතය ඒ ලෝකයේ මේ ජීවිතය එම ලෝකයේ නැත මෙම ආත්මය ඒ ලෝකයේ නිත්‍යව ඊළඟට වෙනස් වෙන්නේ නැතුව පරලෝක ස්තීර ජීවිතයකට ස්තීර තත්වයකට පත්වෙනවා අවරණ පරිනාම දමු කියන්නේ කවදාපත් ඒ ජීවිතයෙන් නම් වෙනස් වෙන්නේ නෑ. සත්සතුමන් තතව තිබ්බ තැන ඒ ජීවිතය එහෙමම තියෙනවා කියලා තියෙනවා. තස්සාමීති ඒ ස්වභාව්‍යත්ය අතන මමේ මාගේ මට අයිතිකලා දෘෂ්ටියයා ග්‍රහණය කන දෘෂ්ටියටයාගේ හිත බැදෙනවා සදහකාලික ජීවිතයකට සදහකාලික ලෝකෙට සදාකාලික ස්වර්ගයකට ගිල් අය කවදාකොත් ඒ ලෝකෙන් නම් වෙනස්වෙන්නේ නෑ ලෝක ලැබෙන සම්පත් ඒව හැමදාම ඒ විදිහටම තියෙනවා. එකයි ඒ විදියට මතයක් තියෙනවා. ඉති මේක මේ ලෝකේ බොහෝ ආගම් තුළ තියෙන මතයක්. සීලු ආගම්වල ගැන උච්චේද දෘෂ්ටිය කියන්නේ මකද ස්තීර ජීවිතකට යන හැටි තම ස්වර්ගය තමයි හැමතැන්ම කතා කරන හැබෝ ආගම්වල කතා කරන්නේ ස්වර්ගේ ඒ ස්වර්ගය කියන්නේ වෙනස් වෙන එකක් නොවේ සදාකාලික ලෝකය සදාකාලික සැපතියන තැනම් ඒත් ඒ ලෝකට ගියම් පසන ආයකවදාකොත් වෙනස්සෙන්නේ නෑ ඒක ඒ ලෝකයේ ගියම් මෙච්චර කට්ටිය ලැබෙනවා ඒ වගේ හිතුනාම ඒකන මේ තියෙන දේවල් අතෑරල යන්නේ ජීවිත පරිත්‍යයක් කරන්න ඇයි මීට වැඩිය මහා සැපතීරද මේක ගොහමත් මැරෙනවා කියල දන්නවානේ මේ ජීවිතය අවුරුදු 50ට ඉන්න ඉති මැරෙනවා කියල මිනිස් දන්නේද හැබැයිඉතින් අර ස්තීර ලෝකට යන්න ඕන්න හිම වෙන්න ඒ සඳහන්න මිනිස් ඕන කැපවීමක් ඒ අදහ සාපුවය කැපවෙනවා ඒ යන්ට ඉක්මට තුළ ඉක්මට යන්න එතන තොට ඒ අනගමන පොඩි තමන්ට මතය දුන්නු ඒ තැනට යන් රුකුලක් අයත් දිල යන්න මේ කල්පනා කරන තේනි සතමයි ජීවිත පරිත්‍යයාගෙන් ආගම් වෙනුවෙන් මිනිස්සු කැපවෙනවා ආගම වෙනුවෙන් මරණය භාරගන්න ජාති වෙනුවෙන් ආගම් භාරගන්න මුද යට ප්‍රශ්නයක් නෑ ඇයි ඒ විදිේ කැපවීමක් කරහම අය හිතනවා සදාකාලික තැනකට යනවා නොවෙනස්සෙන තැනකට යනවා කියලා ඉති ආන්නේ ස්වභාවයක් ලෝකයා මමේ මාගේ මට අයිති කියල ගහන මේවා ලෝකයේ තීරමනවාද දෘෂ්ටි මතවාද හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවගේ බුදුරන් වහන්සේ දේශනා කන සුතුවාච භික්ඛු අරිය ශාවකෝ සුතුවත් සාරිය ශාවකයෝ අරියානන් දස්සාවයට ආරි දර්ශනය තියෙනවා සුතුවත් කියන්නේ ධර්මයේ නිතර මහලා ඒවා දරාගෙන යෝනිසෝ මනසිකාරයෙන් පුරුදු කරන අයට කියනවා සුතවත් ආර්ය ශාවකයෝ කියලා. ඒ සුතවත් ආර්ය ශාවකයන්ටත් ඒ මොකදගෙන ආර්ය දර්ශනය තියෙනවා. අරිය ධම්මස්සකෝ විදු භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත් ධර්මයට යයි දක්ෂයි.
අරිය ධම්මේ සුවිනීතෝ ඒ ධර්මයේ තුල හොඳට හික්මෙනවා. සත්පුරුෂයන් දකින්න සත්පුරුෂ ධර්මයට දක්ෂයි සත්පුරුෂ ධර්මයේ නිතරම පුරුදු පුහුණු කරනවා. ආන්නේ නිසා ඒ මේ ජීවිතේ යථාර්ථ දකින්න මේ රූපය කියන්නේ එයයි අවබෝධ කරගත්ත දෙයක්. රූපේ දකින්නේ සතර මහා ධාතුන් නිසා හට ගන්නවා. ඒ ආහාර නිසා පවතින ආහාර නැතුනොත් නැති වෙලා යන නිසා රූපේ අය කිසි මොහොතක මම මගේ මට අයිති කියලා දකින්නේ. ඒ රූපේ තියෙන හට ගැනීමත් සහ නැතිවීමක්. අර ධර්මයට ඇයි දක්ෂ නිසා ධර්මය පුහුණු කරන අය. එය නිතර පුරුදු කරනවා මේ ධර්මය මෙහෙමයි. ආන්නේ නිසා ඒ රූපය පිළිබඳ කිසිම වෙලාවක කල්පනා කරන්නේ රූපං ඒතම් රූපය නේතම් මම නේසෝ මස්මින මේසෝ අත්තා. එය නිතරම කල්පනා කරන්නේ රූපය කියන්නේ මාගේ නොවේ. නේසෝ හමස්මි මේ රූපය මම නොමි. නමේ ඒසෝ අත්තා මේ රූපය මගේ ආත්මය නොවේ. ඒ විදිහට සමුනුපස්සති කියන්නේ නැවත නැවත බලනවා. නැවත නැවත සීකර ගන්නවා. පස්සති කියන්නේ බලනවා කියන එකයි. සමුනුපස්සති කියන්නේ නැවත නැවත ඒ අනුව නැවත නැවත බලකොමද රූපය කියන්නේ නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. අපි සිංහලෙන් ගත්තොත් රූපය කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ආහාර නිසා ලැබෙන මේ රූපය කියන්නේ මාගේ නොවේ. මෙම රූපේ මම නොවෙමි. මෙම රූපේ මගේ ආත්මය නොවේ. මෙහෙම වෙන්න එපා කියලා කිසිම පාලනයක් අයිතියක් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ විදිහට රූපේ දිහා බලනවා. ඒ වගේම වේදනාවත් ඒ අය බලනවා නේතම්මම නේසෝ හමස්මි නමේ ඒසෝ අත්තා. මේ ස්පර්ශපත්‍ය ගන්න සියලු විඳීම් ඒවත් හට ගැනීමක් පේනවා නැතිවීම. ස්පර්ශ හටගත්තොත් වේදනා හට ගන්න ස්පර්ශ නැතිවීම නැති. ඒ නිසා යන්නේ වේදනාව ගැන හිතන්නේ මෙයා හිතන මේ වේදනාව කියන්නේ නේතම්මම නේසෝ හමස්මි නමේසෝ. වේදනාව මාගේ නොවේ. ඇයි වේදනාවේ තියෙන හට ගැනීම සහ නැතිවීම. උප්පජ්ජත වය ධම්ම හට ගැනීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. සමුදය දකිනවා වය දකිනවා. ඒ නිසා වේදනාව මගේ මට අයිති කියලා ගන්නෙ නෑ. ඒක වේදනාව නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. ඒ වගේම සංඥාවත් ඒ වගේ බලනවා නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. ඒ වගේම යන් දිට්ඨ සුතමුත්ත කියන්නේ යමක් දැක්කද යමක් ඇහුවද යමක් නාසයෙන් දිවෙන් කයෙන් ආග්‍රහණය කරාද රස වින්දාද ස්පර්ශ කරාද ඒ ඔක්කොම නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. ඒ වගේ මනසින් යමක්කට පැමිණිලම යමක් දැනගෙන මනසින් යමක් හතරවද ඒ සියලුම දේ අය දකිනවා නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියලා නිතරම කල්පනා කරනවා. ඒ වගේම මේ ලෝකෙ දිට්ඨි තියෙන මත ඒ දෘෂ්ටිත්වය දක්න මේ දෘෂ්ටි කියන්නේ මම්මාගේ මට අයිති නෙවෙයි. ඒතට සමහරුගේ දිට්ඨිය සෝ ලෝකෝ සෝ අත්තා. ඒ ලෝකේ මෙම ආත්මය පෙච්ච භවිෂ්‍ය ඊළඟ ජීවිතේ නිත්‍යෝ දුවෝ සසතෝ. ඊළඟ ජීවිතේ නම් මේ ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. ඒ අවිර්ණාපදම වෙනස් වෙන ස්වභාවයට පත් වෙන්නේ නැහැ. සස්සතිමත් අත කණුවක් හිටෙවුවා වගේ ජීවිතේ මොකද වෙන්නේ? ඒ තිබ්බ තැන ඒ විදිහටම තියෙන. නැත්නම් ඒ ලෝකේ ඒ විදිහටම ජීවත් වෙන අය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ කියලා මතයද. මේ මතය ශ්‍රාවක බලන මේ මතය කියන්නේ ඒකත් හේතු හට ගැනීමෙන් හටගන්න එකක් හේතු නැතිවීමෙන් නැති. අයෝනිසෝ මනසිකාරය කරන අසත් ධර්මයත් එක්ක හටගන්න. ඒ නිසා මේ මතයත් මම මාගේ මට අයිති කියලා අල්ලන්න යන්නේ නැහැ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ලෝකෙ දිට්ඨි 6ක් තියෙනවා. ඒ වගේම දිට්ඨි 6 නිදහස් වීමකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ ධර්මය ගැන කල්පනා කරනකොට සමුනුපස්ස අසතින පරිතස්සන. එතකොට දේවල් නැති වුණාය අහිමි වුණාය කියලා අසති කියන්නේ නැති වුණාම අහිමි වුණා මිනිස්සු කම්පා වෙනවනේ සැලෙනවනේ දුක් වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ. මගේ දෙයක් නැති වුණායි කියලා පේන්නේ නැහැ. මගේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දුවා දරුවෝ ඥාති මිත්‍රයෝ මේ මුකුත් නැති වුණායි කියලා පේන්නේ මොකක්ද වෙන්නේ? සංස්කාරයන් හටගැනීම සහ නැතිවීම. රූප වශයෙන් තියෙන විඳීම් වශයෙන් සංඥා වශයෙන් එහෙමයි. ඒ නිසා අසතින පරිතස්සති කියන්නේ ඒ අය කිසිවක් අල්ලගෙන කම්පා වෙන්න සැලෙන්න යන්නේ නැහැ. ඒ දිට්ඨි තියන අය මොකද වෙන්නේ? ඒවා අල්ලගෙන නිතරම ඒවා මුල් කරගෙන අය තැති ගැනීමට බියට පත් වෙනවා. නමුත් අවබෝධ කරගත්ත කෙනාට එහෙම කවදාකවත් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ විසුණු වහන්සේ නම භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා
සියානුකෝ බන්තේ බහිද්දා අසති පරිතස්සනාති ස්වාමීනි බැහැර දේවල් නැතිවෙනකොට තැති ගැනීම් හටගන්නවාද කියලහන බහිද්ද අසතිකෙන බැහැර නැති නෑ කියන්නේ බාහිර දේවල් නැතිවෙනවා නිතරම ඒ නැතිවීම මුල් කරගෙන මොකද වෙන්නේ ලෝකයාට තැතිගෙන ඇයි ලෝකයාට තියෙනවා කියන සංඥාවත් තියෙන්නේ මොකද තියෙනවා කියන දෙමේ ලෝක දේවල් වෙනස්සුනා නැතිවුණයි කියලා මත ඇත්මේ තියෙන තියෙනවා කියලා ඒ නිසා බාහිර දේවල් අරති දේවල් වෙනස් වෙලා නැතිවුණාම ඒ දුක් වෙනවා ඒ මට මේ දේවල් තිබුණ ඒවා මගේ දේවල් නැතිවුණයි කියලා ඒකයි බහිද්දා අසති පරිතසනා කැනක දැම වෙනස් වෙන දේවල් ඒයට තියෙන නිත්‍ය සංඥාවන එතුර මගේ දේවල් තිබුණ අනේ මගේ දේවල් නැතිවුණ හැබැයිති උනේමකක්ද හේතු නිසා හටගත්ත ධර්ම හේතු නැතිීමෙන් නැතුන යහිතුව මගේ දේවල් නැතිවුණ ඇති ඒනිසා යයි හරියට තැවෙනවා කම්පාවෙනවා අඩනවා වැලපෙනවා කිනවා ඉදමික ඒකච්චස ඒවම් හෝති සමහරයට මෙහෙම අදහස් ඇත්වෙන මෙම සිති විඩියනවා අහුවත මේ තන්වත මේ නත්ති අනේ මට ඉස්සර දේවල් තිබුණ දැන්ගේ දේවල් නෑ අනේ මට ඉස්සර කොච්චර ලස්සන රූපයක් තිබ්බද ඒ රූපෙ දැන් නෑ ඒ විදිහට නැත්තම් බාහිර මට මෙහෙම ගයක් තිබ්බ මට මෙහෙම රැකියක් තිබ්බ මෙහෙම ගෞරව සම්මාන තිබුණ ඒ තිබුණු ඔක්කොම දැන් මට අන්න නැති හැබැයි මේ නැති වෙලා ගේව දේවල් නැතුණයි කියලා නෙවෙයි තියෙන දේවල් අන්න නැති වුණායි කියලා ඒ ඇයට දුක සොම්නස ඇතුණ එකයි බාහිර දේවල් හටගෙන නිරුද්ධ වෙලා යන දේවල් එහෙම වෙද්දී හැබැයි තියෙනවා කියන සංඥාව නිසා මොකද වෙන්නේ ඒකයි බහිද්ද අසති කියන්නේ බහැරක් නැතුව පරිතස්සනා කියන්නේ තැති ගැනීම හට ගන්න. එතකොට අර ලෝකේ හැමදේම සංස්කාර වශයෙන් හටගෙන නිරුද්ධ වෙන නමුත් අපිට තියෙන නිත්‍ය සංඥාව නිසා මගේ දේවල් නැතුණා මට මෙහෙම දේවල් තිබුණා නැතුණා කියලා අන්න මිනිසු කම්පා වෙනවා සැලෙනවා සෝචති කිලමති පරිදේවති උලත්තාරින් කන්දති කියන්නේ හඬනවා වැළපෙනවා ශෝක කරන මහා දුකකට පත් වෙනවා ඒ විදියට මොකද මේ බැහැර දේවල් මා සතු දේවල් තිබිලා විනාශ වුණාය කියලා. ඒ වගේ මහනවා සියාපන බන්තේ බහිද්දා අසතේ අපරිතස්සනා. ඒ වගේ මේ බැහැර දේවල් නැති වෙන අවස්ථාවේදී තැති නොගැනීමක් තියෙනවද කියලා අහනවා. ඒතර කිව්වා සියාමිකු විශ්ව එහෙම තියෙනවා. ඉත බික්කු එකච්චසනේ ඒවා මොකද සමහරුන්ට මෙහෙම කල්පනා වෙන්නේ අහුවත මේ තන්වත අනේ මට මෙහෙම දේවල් තිබ්බා ඒවා නැති වුණායි කියලා එහෙම හිතන්නේ එයා හිතන සංස්කාර තිබුණ සංස්කාර නිරුද්ධ වුණා දුකක් තිබුණ ඒ දුක නිරුද්ධ වුණා එහෙම නැතුව සකස් වෙලා නිරුද්ධ වෙච්ච මම මාගේ මටයි තියෙ කියලා දකින්නේ නැහැ එයා දකින්නේ ඉස්සර මේ සංස්කාර ධර්ම තිබ්බ දැන් ඉතින් ඒවා සංස්කාර නිරුද්ධ වෙනවා මොකද සංස්කාර මම වගේ නෙමෙයි ඒ නිසා සංස්කාරයට ගත්ත සංස්කාර නිරුද්ධ වුණා කියලා ඒ අය අන්න කම්පා වෙන්න හදන්න සැලෙන්න යන්නේ නැහැ. ඒතර බාහිර දේවල් නැතුණාය විනාශ වුණාය අහිමුණාය කියලා අර අසති පරිතස්සනා කියන්නේ බහිද්ද අසති බාහිර දැන් ඒව නැහැ. නැති දේවල් මුල් කරගෙන හදන්න වැළපෙන්නේ යන්නේ නැහැ. ඒකයි. ඒ අය දන්නේවා සංස්කාර හැටියට නිරුද්ධ වුණාය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සියානුකෝ බන්ති අජ්ජත්තං අසති පරිතස්සන සියාති බික්කෝද භාගතුන් වහන්සේ මේ අජ්ජත්තං කියන්නේ තමා තුළ අසති නැති වුණාම පරිතස්සනා තැති ගැනීමක් තියෙන කියන්නේ තමා කියන දේ ඇතුළාන්තයේ තියෙන දේවල් මම කියලා ගත්ත දේවල් නෑ කිව්වහම මොකද වෙන්නේ ඒතකොටත් අන්න දුක කනගාටුව ශෝකය කියන්නේ තැවීම නැති වෙනවා කියනවා දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන ඉද බික්ක ඒකච්ච ඒවන් දිට්ඨි හොති සමහරයට මෙමුදු දෘෂ්ටි තියෙන මෙමුදු මත තියෙනවා මත තියෙනවා එයා හිතනවා සෝ ලෝකෝ ඒ ලෝකේ සෝ අත්තා මේ ආත්මය පෙච්ච භවිස්සාමි ඊළඟ ජීවිතේ ගිහිල්ලා උපදිනවා මේ ජීවිතේ ඊළඟ ජීවිතේ ගිහිල්ලා මම නම් මම ඊළඟ ජීවිතේ උපදිනවා ඒ උපදිනකොට ඒ ජීවිතය හැබැයි නිට්ටයයි ඒ ජීවිතේ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ අවිනිර්නාප නම් මං එක කවදාකවත් වෙනස් වෙන්නේ ඒ තිබ්බතන ඒ විදිහටම තියෙනවා. ඉතින් මේක බ්‍රහ්ම රාජවරුන්ට පව ඇති වෙන දෘෂ්ටියක්. ඒ අයගේ ජීවිත හරිය කාලයක් තියෙනවානේ. අර බ්‍රහ්මයන් හිතන මෙතන තමයි නිවන තියෙන්නේ. මෙතන තමයි ශ්‍රේෂ්ඨ තැන. මෙතන තමයි ස්ථිර තැන. මේක නම් කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ.
ඉතින් බ්‍රහ්ම නිමන්ත්‍රණ සූත්‍රය බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයාට ගිහිල්ලා කියන ඔබට වැරදිලා මේ ජීවිතේ එහෙම එකක් නෙමෙයි මේ කාය උපත කරා යනවා ජරා මරණ කරා යනවා ඒ නිසා මේකේ නිත්‍ය ස්වභාවයක් නැහැ. ඉතින් නමුත් එයා හිතනවා මේ ජීවිතේ නිට්ටයයි ස්ථිරයි කියලා කියනවා. ඉතින් මේ විදිහට එමමද මත දරාගෙන ඉන්න අයට සෝ සුනාති තථාගතස්ස තථාගතස්ස ශාවකස්ස ධම්මං ඒ අයට තථාගතයන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ශාවකයෝ දේශනා කරන ධර්මය ඇහෙනවා. දිට්ඨිඨාන පරිඋත්ථාන අභිනිවේෂානුසමේ දිට්ඨි මතවාද අල්ලා ගැනීමේ ස්වභාවය ගැන දේශනා කරන සබ්බ සංකාර සමතු සියලු සංස්කාරයන් සංසිඳීමක් ඇති කරනවා සබ්බූපති පටිනිස්සග්ගා සියලු දේවල් අත්හරින්න කියනවා තණ්හාව ඡය කරන්න කියලා කියනවා මේ රූපේ නිරුද්ධ කරන්න ඕනේ වේදනා නිරුද්ධ කරන්න ඕනේ විරාගය නිබ්බාන නිවන් දැක්කම සියලු නිරුද්ධ වෙනවා මේ විදිහට දේශනා කරනවා. ඉතින් මේ වගේ දේශනා ඇහෙනකොට මොකද වෙන්නේ? එයාට උජ්ජිස්සාමි අපි නැති වෙලා යනවා කියනවනේ දැන් මේ අපිව දැන් මම මේ ඊළඟ ජීවිතේ ස්ථිර යන්නේ නේ කියලා මොකද වෙන්නේ? මෙන්න කියනවා එහෙම ස්ථිර ලෝකයක් නැති කියලා කියනවා. විනාශය අපි විනාශ වෙලා යනවා ආය අපි එහෙම ස්ථිර ජීවිතයක් කරා යන්නේ නැහැ කියලා මේ කියනවා කියලා මොකද වෙන්නේ? ඊට පස්සේ අර මගේ දෙයක් කියලා අල්ලගත්ත දේ නැහැ කියන්න ගියාම මොකද වෙන්නේ? මගේ කියලා අල්ලගත්ත දේ දැන් මම ස්ථිර ජීවිතයකට යනවා කියලා හිතනකොට එහෙම නැහැ කියන එක මොකද වෙන්නේ? ආන්න තැති ගැනීමක් වෙන එකට කියන්නේ අජ්ජත්තං අසති අපරිතස්සනා කියලා කියන්නේ ආධ්‍යාත්මයේ තුල මම්මාගේ කියලා පවත්තන්න දේවල් නැහැ. මෙතන දැන් සංස්කාර ධර්ම ටිකක්. නමුත් ඒ සංස්කාර හිතනවා ස්ථිර ලෝකවල ස්ථිර ජීවිත කළ ස්වර්ගයේ ගිහිල්ලා ඉන්නව කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙම මත තියෙන අයට හැබැයි මේ නිර්වාණය ගැන දේශනා කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම දේශනා කරනකොට එයා හිතනවා ආය මේ උපත කරා යනවා ජරා මරණ කරන්නේ ආය පුනරුත්පත්තියක් තියෙනවා බ්‍රහ්ම ලෝකෙ ගියත් කොහෙ ගියත් ආය ඒ අවශ්‍ය වුණාම ආය එන්න ඕනි. අර රූපී ලෝකෙ ගියත් අරූපී ලෝකෙ ගියත් මේ විදිහට කියනකොට මොකද වෙන්නේ? ඕනේ කටිට තැති ගැනීම බය වීම ඇති වෙනවා. අයියෝ මාව නැති වෙනවලු විනාශ වෙනවලු. දැන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊ타ත්ම උසස් විමානවල දිව්‍ය සැප විඳගෙන ඉන්න අයට භාගතුන් වහන්සේ දේශනා කරන මේ බුදු බවට පත් වෙලා ධර්මයේ දේශනා කරන එක හැබැයි සිංහනාදයක් වගේ කියනවා. දැන් සිංහනාදයට බය වෙන්නේ නැති කෙනෙක් නෑ. ඒ තරම් හරි ගැඹුරක් තියෙනවා. හරි භයානක ස්වභාවයක් තියෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සත්‍ය ස්වභාවයක් තියෙනවා. යථාර්ථ ස්වභාවයක් තියෙනවා. කෙනෙකුට ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි බවක් තියෙනවා. සත්‍ය වශයෙන් කියන කරුණු සහිතව කෙනෙකුට ඒක නැtei කියන්න බෑ. දැන් මේ දේශනාවත් එහෙමනේ. කාමයන් කියන්නේ ප්‍රශ්නයක් නැහැ කියන එකට එහෙම හැබැයි කරුණු සහිතව ඔප්පු කරන්න බෑ. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ දේශනා අර මේ උසස් විමානවල ඉන්න දෙවියන්ට එයාට කලන්ත හැදෙනවලු. ඒ මනිත වෙනවලු. පුදුම වෙනවලු. අයියෝ අපි ආය උපදිනවලු. අපි ආය මිනිසයන් වෙනවලු. ආය දෙවියන් ආය නිරයයිලු. නේද? එතකොට අර ඉස්තිර සංඥාව තුළ ඉන්න අයට මොකද වෙන්නේ? බය වෙලා තැති ගන්නවා. ඒකට කියන මොකද්ද? අජ්ජත්තං අසති පරිසත්තන. කියන්නේ ආධ්‍යාත්මික වශයෙන් නිත්‍යව පවතින කුසුවක් මේ ජීවිතය තුළ නැහැ. ඒකයි අසති කියන්නේ. ආධ්‍යාත්මික තුළ කිසිවක් මම මාගේ මට ඇති නිත්‍ය සුඛයි කියලා කිසිවක් නැහැ. එහෙම නැහැ. දැන් තියෙනවා කියන සංඥාව තියෙන කෙනාට මොකද වෙන්නේ? උච්ඡේද දෘෂ්ටි කියන්නේ තියෙනවා කියන එකයි. ඒකයි සෝ අත්තා මේ ජීවිතය ඒ සෝ ලෝක කියන්නේ ඒ ලෝකේ ස්වර්ගයේ ස්වර්ගේ නම් ඒ ලෝකයේදී පෙච්ච භවිෂමම් ඊළඟ ජීවිතේ උපදිනකොට උපදින්නේ කොහොමද? නිට්ටය වෙලා නිච්චෝ දුව සස්සතෝ කියන්නේ ස්ථීර විනාශ නොවන විදියට අවිර්ණ්‍යම් ධර්ම විනාශ නොවන ස්වභාවයට සස්සතිමත් තතේවල තිබ්බතන එහෙමම හරියට කණුවක් හිටුවා වගේ ඉන්ද්‍රකීලයක් හිටුවා වගේ කාටවත් මේ ජීවිතේ නම් වෙනස් කරන්න බෑ. මේ ජීවිතේ මරලා දාන්න පුළුවන් නේ කාටද? බෝම්බ ගහලා මරන්න පුළුවන්. හැබැයි මේ ජීවිතේම කාටවත් ගිහිල්ලා බෝම්බ ගහලා විනාශ කරලා එහෙම දාන්න බෑ. එතන ස්ථිර ජීවිතයක් තියෙන. මේක තමයි අස්ථිර ජීවිතේ. ආන්නතර එහෙම ස්ථිර ජීවිතයක් තියෙනවා කියලා හිතන. හැබැයි එහෙම ස්ථිර ජීවිතයක් නැහැ. ඒ දෘෂ්ටි මතවාද වලට බුදුරජාණන් වහන්සේගේ ධර්ම වලින් කියන එක මතය දෘෂ්ටියක් එහෙම එකක් නැහැ. උන්වහන්සේ මේ සීල සංස්කාරයන් සංසිඳීම ඊළඟට නිර්වාණය දේශනා කරනකොට හැබැයි අරයට මොකද වෙන්නේ? තැති ගන්නවා බය වෙනවා. ඉතින් මේ සාමාන්‍ය මිනිස්සු හිතන්නේ දෙවියෝ බ්‍රහ්මයෝ පවා තැති ගන්නවා කියනවා.
ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ගෙන් අහනවා බිස්වා සියාකෝපන බන්ති අජ්ජත්තං අසති අපරිතස්සන. ඒ වගේ මේ ආධ්‍යාත්මයක් නැති කල්ලි මේ තැති නොගැනීමත් තියෙනවාද කියලා. එතුට තියෙනවා එහෙම තියෙනවා කියනවා. සමහරයට මෙමුදු අදහස් නෑ කියනවා. මෙමුදු දිෂ්ටි මතවාද නෑ කියන සමහරයට සෝලෝකෝ සෝවත්තා ඒ ලෝකයේ මේ ජීවිතය පෙච්ච භවිස්සා පරලෝකයේ උපදිනවා පරලෝකයේ ගිහින් යනවා නිච්චෝ දුවෝ සස්සතු අපන පරලෝකයේ ස්ථීර නිත්‍ය ජීවිතයකට යනවා කියලා එමුදු දෘෂ්ටි මතවාද නැහැ. එමුදු දෘෂ්ටි මතවාද නැති අයට තථාගතයන් වහන්සේගේ තථාගත ශ්‍රාවකයන්ගේ බණ අහනවා. දිට්ඨට්ඨාන පරිඋට්ඨානාභි නිවේසානුසයාන සමුග්ඝාතං මේ අල්ලගත්ත දෘෂ්ටි මතවාද කොහොම අයින් කරන්න කියලා ධර්මයේ දේශනා කරනවා. සබ්බ සංකාර සමත මේ රූප වේදනා සංඥා සංකාර ඇස කරන ආසය මේවා අයින් කරන්න කියලා කියන්නේ මේවා සමතයට පත් කරගන්න මේවට තියෙන මේ තණ්හා දිට්ඨි මාන අයින් කරන්න කියලා දේශනා කරනවා. සීලුක සබ්බූපති පටිච්චසමුප්පාද සීලුක කෙලෙස් අයින් කරන්න කියනවා. තණ්හාව ෂේ කරන්න කියනවා. විරාග නිරෝධ නිබ්බාණය පිළිබඳව ධර්මයේ දේශනා කරනවා. නිවන් දැක්කාම රූපේ නිදහස් වෙනවා වේදනා සංඥාවෙන් සංකාරයෙන් තොර වෙනවා ආය උපත ජරා මරණ කරා යන්නේ නැහැ කොහෙවත් උපදින්නේ නැහැ. ඒකද පෙච්ච භවිස්සම් කියන අපි බොහෝ තැන්වලදී කියන්නේ තවත් තැනකට ගිහිල්ලා උපදිනවා. දැන් නිබ්බාන කියන්නේ තිබුණු දෙයක් නිරුද්ධ වීම. නිබ්බාන කියන්නේ තිබුණු දේ නිරුද්ධ වුණා. යම් හේතුවකින් යමක් පැවතුණාද ඒ දේ නිරුද්ධ වුණා. ඒකයි නිබ්බන්ති දීරා යතා යම් පදීපෝ. දැන් පහන දැල් වෙලා තියෙන එකක්. හැබැයි ඒ පහන නිවුණාම පස්සේ අපි නිවුණා කියන ඒ වගේ රහත් වෙනවා කියන නිවන් දැක්ක කියන්නේ මොකද්ද? තවත් තැනක ගිහිල්ලා ස්ථිරව එහෙම ඉන්න එක නෙවෙයි. අපි ඉතින් වචන වලින් කියන සදාකාලික අමා කියලා කියනද නේද? එතකොට සදාකාලික ලෝකයකට එහෙම යනවා නෙවෙයි. නිබ්බාන අබේ භූමිය කිව්වම අපි හිතනවා කාටවත් යන්න බැවි අබේ භූමිය වලට ගිහිල්ලා කවුරු සතුන් මරා ගන්න බෑ නේද? නිර්වාණ අබේ භූමියට ගියොත් කවුරුත් අපිව දැහැ ගන්න බෑ කියලා. ඉතින් ඒ විදිහට අර කිව්වට එහෙම නෙවෙයි. නිබ්බාන කියන්නේම නිරුද්ධ වුණා කියන එක නැති වුණා කියන පහන නිවුණා වගේ කියන්නේ ඒකයි. කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරාජ්‍ය චිත්තා ආයතිකේ භවස්මින් තේ කීන බීජා අවිරුල් නිච්ඡන්දා නිබ්බන්ති දීරා යතා යම් පදීප. පහන නිවෙනවා වගේ රහතන් වහන්සේලා නිවිලා යනවා. ඒකයි. ඉතින් ඒ විදිහට අර උච්ඡේද දෘෂ්ටි වල ඉන්න අයට මොකද වෙන්නේ? අන්න ප්‍රශ්නේ. හැබැයි උච්ඡේද දෘෂ්ටි නැති අයට එහෙම බණ කිව්වයි කියලා එහෙම මම ඉතල මම නැති වෙනවනේ කියලා එහෙම බය වෙන්නේ නැහැ. අනේ දැන් ඊට පස්සේ උපදින්නේ නැහැ ඊට පස්සේ මාර වැඩේන වෙන්නේ කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. දැන් සමහර අයට නිවන් දක්නවා කිව්වම පොඩ්ඩක් මොකද වෙන්නේ? තැති ගැනීමක් ඇතුළු නිවන් දැක්කම කියන ආයෙ උපදින්නේ නැහැ. එහෙමද? එහෙනම් පස්සේ නිවන් දකින්න ඕන කියලා හිතෙනවා. ඒ මොකද අර උච්ඡේද දෘෂ්ටි තින ආත්ම දෘෂ්ටි තින අය මොකද මේ මම නැති වෙවි කියලා. ඉතින් අර ඒ වගේ දෘෂ්ටි මතවාද නැති අයට එහෙම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහනකොට එහෙම තැති ගැනීම වෙන්නේ නැහැ. ඒකට කියන අජ්ජත්තං අසති අපරිතස්සන. ආධ්‍යාත්මික වශයෙන් මම්මාගේ මටයි tie කියලා නිත්‍ය වශයෙන් කොහොමවත් පවත්වන්න පුළුවන් මොකුත් නැහැ. එහෙම නැහැ කිව්වා කියලා තැති ගන්නෙ නැහැ. ඒක. එතකොට එහෙම නැතුව තියනවා කියන සංඥා තියන අයට එහෙම නැත්නම් ස්ථීර තැනකට යනවා කියන මත තියන අයට ඒක අධ්‍යාත්මික ගතියක් ආධ්‍යාත්මික ස්වභාවයක්. එතකොට මොකද වෙන්නේ? මේක නැති වෙනවා පරිතස්සති කියන්නේ තැති ගන්නවා හඬනවා වැළපෙනවා මහා දුකකට වෙහෙසට පත් වෙනවා. ඉතින් අර වගේ අය එහෙමපත් වෙන්නේ නැහැ කියනවා. මේ විදිහට මේ දේශනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඉතින් තවත් තියෙන අපි ළඟ දේශනාවල්දී මේක මේව කරමු. මොකද දීර්ඝ දේශනයක් මේ අලගත්තුකම සූත්‍රය කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ එතකොට හැම මතවාදයක්ම දෘෂ්ටියක්ම ඊළඟට අපි මේ ධර්මය මොකටද ඉගෙන ගන්න මේ හැමදේම භාග්‍යතුන් වහන්සේ හරිය නිවැරදිව දේශනා කළා. දෙනතර මේ බණ ඉගෙන ගන්න ඕනේ මොකටද? මොන අදහසින්ද ඉගෙන ගන්න ඕනේ? ඒ වගේ මේ ලෝකේ මේ මතවාද දෘෂ්ටි කියන දේවල් අල්ලගෙන හිටියොත් ග්‍රහණය කරගෙන හිටියොත් හැමදාම ආය උපත ජරා මරණ කරා තමයි යන්න තියෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ ධර්මයේ දෙනුවෙන් හැම දෙයකින්ම නිදහස් වෙන්න තමයි දේශනා කළා තියෙන්නේ. නිබ්බාන අමතෝගතා කියන හැම ධර්මයක්ම අමෘතේ බැහැගෙන කියන අතහැරීම තුල තමයි හැම දෙයක්ම දේශනා කළා තියෙන්නේ. කිසිවක් අල්ලගන්න දේශනා කරපුවා නැහැ. හැම දෙයක්ම අපි අතහරින නිවන් දකින්න ඕන කියන සීල දෙයින් නිදහස් වුණා කියන එකයි.
තිං අද දිනේදිත් ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුතුව ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්ට දේශනා කරපු උතුම් වටිනා ධර්මයේ තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව අද දිනේදිත් අපි සියලු දෙනාම සෙවනය කරා මේ තුළින් අපේ චිත්ත සංතාන තුළ අප්‍රමාණ පුණ්‍ය ශක්තියක් අත්පත් වුණා. ඒ වගේම ධර්ම ශ්‍රවණය සඳහා දායකත්වය සැපීම තුළින් ධර්ම දානමය පින්කමක් සිද්ධ වෙනවා. ඒ වගේම ධර්ම දේශනා කිරීම අමෘත ධර්මය පින්කමක් සිද්ධ වෙනවා. ඉතින් මේ දේශනා අහනකොට අපිට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති වෙන සම්මා සම්බුද්ධෝ භගවා ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වහන්සේ මේ හැම දෙයක්ම මේ ලෝක ස්වභාවයන් දේශනා කරලා තියෙනවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්ම භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ කාටවත් ආයෙ වෙනස් කරන්න පුළුවන්. ඒක මනාවකට දේශනා කරපු එකයි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝ තථාගත ශාවකයෝ මේ කියපු මාවතට මේ කියපු පිළිවෙත් වලට ධර්මය ඉගෙන ගත්තත් උන්වහන්සේගේ ශාවකයෝ ඊතර වෙන්න ඉගෙන ගන්න නිසා සුපටිපන්නයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාවක සංඝයා. ඉතින් මේ විදිහට අපිට බුද්ධ ධර්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ ක්‍රීම අප්‍රමාණ ශ්‍රද්ධාව ගෞරව භක්තිය ප්‍රසාදයක් ඇතින අපේ ප්‍රසාදය ඒ වගේම ඇති කර ගන්නට ඕනේ. ගත්තොත් අපේ චිත්ත සංතාන තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධා මාත්‍රයක් ඇති වුණත් ප්‍රසාද මාත්‍රයක් ඇති වුණා නම් ඒකෙන් මේ අයට මහත්ඵල මහානිසංස වෙනවා. ඒ පිචේ භික්ඛවේ බුද්ධේ පසන්නා යමේ බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදුනාන ධර්මයේ කෙරේ පැහැදුනාන සංඝයා ගැන මේ වගේ ගුණ තියෙන අය කියලා පැහැදුනා නම් අග්ගේ තේ පසන්න අග්‍රස්ථානයේ පැහැදුනා වෙනවා. ඉතින් මේ පහදින්න නම් අපි මේ වගේ දේශනා තුලින් අන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපිට අහන්න මොනතරම් අවබෝධයක් මොනතරම් හැම විෂයක්ම හැම දෙයක් ගැන බුදුරජාණන් වහන්සේ අපිට නිවැරදිව දේශනා කරලා තියෙනවා. කොහොමද මේ ශාසනය තුල අපි පවතින්නේ? ශ්‍රාවක මොනවද කළ යුතු දේවල් අදහස් ආකල්ප මේවා පවා හැමදේම මේ දේශනා තුලින් බුදුරජාණන් වහන්සේ ඒ වගේම ලෝකේ තියෙන මාත්‍ර දෘෂ්ටි මේවා පවා දේශනා කරලා තියෙනවා අපිට හඳුනාගෙන නිවැරදිව කටයුතු කරන්න. ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රසාදයක් ඇති කරගත්තොත් ඒක අපිට බොහෝ කාලයක් හිතසුව පිණිස හේතු වෙනවා. මහා පිනක් අපේ චිත්ත සංතාන තුළ අත්පත් වෙනවා. ඒ නිසා අද දිනේදීත් අපි තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් භක්තියෙන් යුතුව ඒ වගේ මහා වටිනා පුණ්‍ය කර්ම රාශියක් අපේ චිත්ත සංතාන තුළ රැස් කරගත්තා. අපි මේ රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්මයක් අද දිනේදීත් විශේෂ පුණ්‍ය අනුමෝදනා සිදු කරනවා. සෙව්වන්දි මංජුලා විසින් සෙමෙන්දි මංජුලා විසින් අත්තම්මා වන මීට වසර 5කට ඉහකදී මිය පරලෝකීය ලිලි පෙරේරා අත්තම්මාට පින් අනුමෝදන් කිරීම සඳහා අද අනුග්‍රහය දක්වනවා. ඉතින් අද දිනේදී මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම දානය සිදු කිරීමෙන් රැස් කරගත්තා උදාාරතර පුණ්‍ය ධර්ම මීට වසර 5කට යෙදදී මිය ගිය ලිලි පෙරේරාගේ අත්තම්මාට පින් අනුමෝදන් කරමු. ඒ අත්තම්මා මේ පින් අනුමෝදන් වෙලා ලැබූ ජීවිතය සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න මේ පින් උපකාරී වේවා කියලා පින් අනුමෝදන් කරමු. සීල ලෝකවාසී සත්වයාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන දේශකයන් වහන්සේටත් ඒ වගේම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්ම ඉක්මනින්ම අවබෝධ වේවා කියලා අද දිනේදී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින දානය සඳහා අනුග්‍රහය දැක්වේ ස්වර්ණ කුමාරි හාමි ඇල්කඩුව මෑණියන් අප අතරින් වෙන්වී දින 21ක් ගතවීම නිමිත්තෙන් පින්බැමීම පිණිස නිලන්ත සෙනවිරත්න සහ පවුලේ සියලු දෙනා එකතු වෙලා අද දිනේදී මේ සඳහා දානය සඳහා දායකත්වය සපයනවා. ඉතින් මේ රැස් කරගත්තා වූ උදාාරතර පුණ්‍ය ධර්මයේ අනුභව බලයෙන් ඒ දින 21කට පෙර මිය ගිය ස්වර්ණ කුමාරි හාමි ඇල්කඩුව ඒ මෑණියන්ට මේ පින් අනුමෝදන් කරමු. එතුමිය මේ පින් අනුමෝදන් වෙලා ලැබූ ජීවිතය සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් සියලු දෙනා නමින් මිය පරලෝකීය අන්තාක් ඥාතීන් නැත්නම් අතීත සංසාරයේ පටන් මේ ජීවිතය දක්වා ඒ සියලුම ඥාතීන් මේ පින දැක අනුමෝදන් වෙලා ඥාතීන්ගේ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ රැස් කරගත්තා වූ
උදාරතර පුුණ්‍ය ධර්මයන් සිරු දෙවියන් අන්මෝදන් කරනු සිරු ලෝකවාස සත්වයට අන්මෝදන් කරනු සිරු දෙවියෝ සිරු සත්වයෝ මේ පිණිද අන්මෝදන් වෙලා සැපවත් භාවයට පත්තේවා කියල පින් අන්මෝදන් කරමු. ඒවගේ මේ රැස් කරගත්තා උදාරතර පුුණ්‍ය ධර්මය මේ රැස් කරගත්තා උදාර්තර පුුණ්‍ය ධර්මය අනුභහ බලින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා ගැනතු ගුණානු භාවය බලයෙන් හැම දෙනාටම සිතක් වේවා සාන්තයක් යහපතක් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තව තවත් දාන ආදී පින්කම් සීලාදී ගුණ ධර්ම සමථ විපස්සනා භාවනාවන් දියුණු කරගෙන මේ ජීවිතේම මේ ධර්මය අවබෝධ කරගන්න සෑම දෙනාටම සත්‍ය ධෛර්ය වාසනාව චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙවියන් ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ නිත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා නිත්තාවතාච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියයි ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං මරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියං සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ජූනි මාස 21 වෙනි ඉරිදා ධර්මානුශාසනාව පවත්වා වදාළේ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැගොඩපළ විමල ඥාන ස්වාමින් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදමින් බොහෝ දෙනාගේ ධර්මාවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සහ චිරජීවනයේ වේවා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංසයද හේතු වාසනා වේවායි සාදුකාර දී පුණ්‍යානුමෝදනා සිදු කරමු. ආශිර්වාද කරමු. සාදු සාදු සාදු.